Tatiampi buddham saranang gacchami. Tatiampi dhamman saranang gacchami. Tatiampi sangham saranang gacchami. Saranagamam sampurnam panatipata veramani sikkhapadam samadhiyami. Adinādāna veramani sikkhapadam samadhiyami. Kāmesu micchācārā veramani sikkhapadam samadhiyami. Musāvādā veramani sikkhapadam samadhiyami. Surameraya macchapamādabdhāna veramani sikkhapadam samadhiyami. Me tisarana saitavo pancasila samadhāne Utum caturāri satya dhamma avabodha kirima pinisama yetu eva yetu asana deva tisaranena sati pancasīlam dhammam sadhukam surakkhitam Appamādena sampādete. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sabbe dhammā anattā yatā pannāya passati atanibbindati dukkhe esamato visuddhina. Sedewat kusala අද දවසේ අපේ නිරංජනානෝනා මහත්මයා ඒ මහත්මයා ඒ මූලිකත්වය පදනම් කරගෙන අපට ලැබුණු ආරාධනාව පරිදි අද දවසේ මේ නිවසට මහා සංඝරත්නය වැඩම කරවලා අපේ මෑණියන් වහන්සේලා මේ ස්ථානට වැඩම කරවලා උදේ කාලේ දක්ෂිනාව පවත්වන දෙන්නා. ඒ දක්ෂිනාව උපාසක උපාසිකා පුණ්‍යයන් න්‍යායකයන් මුතුන් මේ ස්ථානයේ දවසේ නිමායනා කරනවා. එයට පින්වතුනි අනුග්‍රහයක් වශයෙන් අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව දහම් දේශනාවක් පවත්වන මේ පරමාර්ථය යම් කෙනෙක් ඉන්නවා නම් චතුරාර්ය සත්‍ය නොදන්නා කෙනෙක්
ඒකෙන් දුක නොදන්නා කෙනෙක් ඉන්නවා නම් අන්‍යයාට දුක අවබෝධ වීම මෙන්න මේ දුකේ මිදෙන මාර්ගය කුමක්ද යනු තෝරා බේරා ගැනීම ඒක තේරුම් ගැනීම කියන කාරණාව මතු කරන්නයි අපේ මූලික ව්‍යායාම. ඒක නිසා අපි දන්නවා මේ ලෝකයේ ලෝකරා බුදු කෙනෙක් ලෝකෙට පැමිණෙන්නේ මේ ලෝක සත්‍යාව සංසාර දුකින් ගලවන්නමයි. එහෙම නැතුව ඔයගලන්ට තින් දහම් කරගෙන දිව්‍ය ලෝකේ යවන්න නම් මේ බුදු කෙනෙක් ඉන්නේ. බුදු කෙනෙක් ලෝකේ අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ, විශිෂ්ට වෙන්නේ මේ අපි යන ගමනේ. මෙරි ඉපදී යන මේ ගමන උමල කදමක් නිසා හැම වෙනවද? ඒක තේරුම් ගන්න. ඒක නිදොස් කරගෙන අපි මේ මාර්ගයේ පුදෝගෙන මේ ඉපදිච්ච ජීවිතේ තව ජීවිතයකට යන්නේ නැතුව මේ ජීවිතේම අපේ මේ සංසාර චක්‍රේ මිදෙන්න මඟ කියලා දීම තමයි බුදු කෙනෙක්ගේ ප්‍රධාන කර්තව්‍යය. නිසා භික්ෂුවට කියන්නේ බෞද්ධ හිතාය බෞද්ධ සුඛාය මේ මිනිස්යන්ගේ හිත පිණිස යහපත පිණිස මේ මිනිස්යන්ගේ සැපේ පිණිස සුඛේ පිණිස මෙන්න මේ ධර්මය දේශනා කරන්න කියලා ලෝකයට අනුකම්පා පිණිස මේ ධර්මයේ දේශනා කරන්න කියලායි භික්ෂුන් වහන්සේලාගේ බුදුරණාහි ඉනස්ති. නන්නේකට අනුව අද දවසේ බුදුරණාහි කෙනෙක් භික්ෂුවගේ බලාපොරොත්තු සේවය අපේ මේ අවස්ථාවට අනුකූලව ඉෂ්ට සිද්ධ කරන්නයි අපේ බලාපොරොත්තුව. ඒක නිසා අපි මේ ධර්මයේ අපි උදේ මතක් කළා වගේ ඒ අල්පේච්ඡතාවයට සන්තුෂ්ඨතාවයට ප්‍රවිවේකයට ඒ වගේම වීර්යයට සතියට සමාධියට ලෝකෝත්තර ප්‍රඥාවට ප්‍රපංච නැතිකමට මෙවැනි මනසක් හදාගන්න තමයි පින්වතුනි මේ බුදුදහමේ මූලික පියවර. මෙන්න මේ ධර්මතා අටට ආපු කෙනායි ආර්ය මාර්ග දර්ශනය වඩන්නේ පින්වතුනි. මේ ධර්මතාවේ ඉන්න කෙනෙක් විතරයි මේ දර්ශන ඥානී උතුර ලෝකේ වාසය කරන්නේ. ඒ නිසා මේ ධර්මතාවට යම් කෙනෙක් පැමුණාද පින්වතුනි ඒකට කියනවා මේ ලෝකේ සංඝ රත්නය පහළ වුණා කියලා. සංඝ රත්නය කියන එක පින්වතුනි ලෝකේ ප්‍රතිවිරුද්ධ ධර්මයක් නෙවෙයි. සංඝ රත්නය යනු පින්වතුනි ඔය කාරණා අට ඔය මහා විතක්ක පුරුෂ විතක්ක අට පින්වතුනි තම තමාට සම්පූර්ණ වෙන ධර්මයක් විසක පින්වතුනි කවදාකවත් අපේ භෞතික ලෝකේ කෙනෙක් ඉන්න දකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒ සාමුද්‍රයන්සේ යන්නේ මංගල සූත්‍රයේ සමනානන්ද දර්ශන සමණයා දැකගන්න කියලා. මෙහෙම කිව්වහම ඔබලා හැමතිස්සෙම සමණයා දකින්න උත්සාහවත් වෙන්නේ ඇහැට පේන ලෝකෙ.
පේන ලෝකයෙන් කවදාකවත් පින්වතුනි ඔයත් අන්ත සමනයන් බෑ. ඒ නිසා ඇහැට පේන ලෝකයෙන් පින්වතුනි රහත් උතුමන් කෙනෙකුට සමනයන් බෑ. රහතන් වහන්සේ කිව්වට ඇහැට පේන ලෝකයෙන් සමනයන් දකින්න බෑ. මේ සමනාවන්ත දර්ශනන් කියපු වචනේ අති ගැඹීරයි. ඒක පින්වතුනි පටිසෝතගාමී මාර්ගයයි. මේ තුලම පින්වතුනි අවිද්‍යා අන්තරට සාපේක්ෂව අනුසෝතගාමී මාර්ගයෙන් සමනයන් වහන්සේලා අරව ගන්න පසුබිමක් වඩ නැගෙනවා පින්වතුනි සම්මුතියේ. ඇහැට පේන තරම් සමනයන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඇහැට පේන සමනයන් වහන්සේට පින්වතුනි සද්ධාවෙන් බැඳෙන්න පුළුවන්. දෙවේශයෙන් ගැටෙන්න පුළුවන් යාට එක්ක. එයාට රාගයෙන් බැඳෙන්න පුළුවන්. මොකද මේ මොහ සහගත ස්වභාවය නිසා. පටිසෝතගාමී මාර්ගයේ තුල ඔය මං කියපු කාරණාට සමන කෘත්‍ය හොවන මේ කාරණාට පින්වත්නි සම්දිත්කව තමාතුලින් යම් කෙනෙක් දකිනවා නම් ඇත්තටම පින්වත්නි ඒ තමාතුලින් දකින සමනය දැකීම පටිසෝතගාමී මාර්ගය. ඒක නිසා සිවුරදාගත් ස්වභාවයෙන් නෙවෙයි සමනය කියන්නේ. අඳුම නෙවෙයි උතන ප්‍රධාන වෙන්නේ. පින්වත්නි සමනත්වයේ ප්‍රධාන වෙන්නේ ඔබගේ නිවැරදි කල්පනාවයි. සමාධි නුවණයි පින්වත්නි. අභිධර්ම බුද්ධ කාලයේ එක්තරා භික්ෂුවක් චිත්ත ගෝපතියා පින්වත්නි තමගේ ආරාමයට ආවම චිත්ත ගෝපතියාගේ දානයක් සම්බන්ධව එක්තරා භික්ෂුවක් දොස්පාස් කියනවා. එහෙම කිව්වට පස්සේ චිත්ත ගෝපතියා යනවා අමලාපයක් හදාගෙන යනවා. කලකිරීමක් ඇති වෙලා යනවා. චිත්ත ගෝපතියා කියන්නේ අනාගාමී ඵලයේ ඉන්න කෙනෙක්. මේ කලකිරීමේ ස්වභාවයත් එක්ක ඉන්නකොට මේ බව බුදුරජාණන් වහන්සේට තවත් භික්ෂුන් වහන්සේලා කිව්වාම අර භික්ෂුව කැඳවලා කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පැවිද්ද ලැබපු භික්ෂුවට කියනවා ඔබ ගිහිල්ලා වහාම සමාව දකින්න කියලා චිත්ත ගෝපතියා. ඔහුගේ ගෙදරට ගිහිල්ලා සමාව දකින්න කියලා කියනවා. ඔහුගේ ගෙදරට ගිහිල්ලා සමාව ගන්න කියන්නේ ඔහු හිටියේ මතු පිටින් දකින භික්ෂුවක් පිළිගන්නේ දැනගන්නේ. චිත්ත ගෝපතියා කියන්නේ පින්වතුනි තමා තුළින් භික්ෂුව දකින කෙනා. අනාගාමී කියන්නේ ඒ නිසා මේ භික්ෂුවගේ මේ අනාගාමී කෙනාගේ චිත්ත ගෝපතියාගේ වෙනසක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ චිත්ත ගෝපතිය දොස්පරස් කීම නිසා ආර්ය උපවාදයක් මොහොත අත්පත් වෙන බව. ඒ ආර්ය උපවාදයට උන්වකම් නොකියන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කියනවා ඔබ ගෙදරට ගිහින් සමාවන්න කියලා. වෙච්ච වරද දොස් කියේ. මේකත් එක්ක පින්වතුනි භික්ෂුව යනවා සමාව ගන්න. මකට ගිහින් හැරලා යනවා. මේව දවස් දෙක තුනක්ම මකට ගිහින් හැරලා යනවා. බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා අනේ ස්වාමීනි මගේ සිත නැමෙන්නේ නැහැ ඕකෙන් සමාව ගන්න. මං කුමක් කළ යුතුද කියලා. බුදුහාමුදුරු කියනවා අනිවාර්යෙන් සමාව ගන්නත් ඕන. නොකල හිටියොත් තමන්ටයි අවඩක් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු කියනවා ඔබගේ හිතවත් යාළුවෙක් කියව නැද්ද? පැවිදි වෙච්ච ඉන්නවා ස්වාමී. ඔහු එක්ක අතේ කියලා ඔහුට කියනවා මොහොත් එක්ක යන්න. ඊළ ඔබ මොහු ආවේ සමාව ගන්න කියලා ප්‍රකාශ කරනවා.
ඒ බුදුරජාණන්සේ කිව්ව පරිදි යාළුවෝ සමග යනවා ඒ නිවසට. නිවසට ගියාම චිත්තගුප්තයත් කතා බහ කරනකොට චිත්තගුප්තය අහනවා ඇයි ආවේ කියලා. ඒ බාර යාළු මිත්‍ර භික්ෂුව කියනවා මෙයා ඔබට කරපු ඔබට බැලපු එකට සමාව ගන්නයි මේ ආවේ කියනවා. අපේ මෙයා විශ්වාසයෙන් ආවේ මම සමාව දෙන්න ලෑස්ති නැහැ කියලා චිත්තගුප්තය කියනවා. පැවිදි භික්ෂුව කියනවා මම සමාව දෙන්න එකග නැහැ කියනවා. ඒකට හේතුව චිත්තගුප්තය දකිනවා ඔහු හිතනවා මේ සමාව ගැනීම ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොදුනත් කමින් වෙන දෙයක් කියලා. ඒ තමයි ශාසනයේ පුද්ගලිකව ප්‍රශ්න විසඳන්නේ නැහැ. ප්‍රසිද්ධියේ ප්‍රශ්න විසඳන්නේ. ඒ පාරේ අර යාළු භික්ෂුව කියනවා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ වෙන්නේ ඔබගේ සමාන මොන අන්න එතකොට කියනවා පුළුවන් කියලා සමාව ගන්න. එහෙම කිව්වට පස්සේ කුටියේ ඉඳගෙන චිත්තගුප්තය වාඩිලා ඉන්නකොට එයා ඉස්සරහට කුටියේ කකුල උඩ වාඩි වෙනවා. ඒ වාඩි වෙලා নমස්කාර කරගෙන වැඳගෙන මගේ අති වෙච්ච වරදට මට සමාව වෙන්න කියලා චිත්තගුප්තයගේ සමාව වෙනවා. පැවිදි වෙච්ච භික්ෂුව දැන් බලන්න පින්නතුනි මේ සමනානංච දර්ශනා බුදුරජාණන් වහන්සේ දැක්ක ශ්‍රමණයා කවුද අශ්‍රමණයා කවුද කියලා සිවුරට දැන දුන්නේ නැහැ පින්නතුනි. එතනින් නෙමෙයි අපි මේ ශ්‍රමණයා දැකිය යුත්තේ භික්ෂුව දැකිය යුත්තේ හාමුදුරුවෝ දැකිය යුත්තේ විවහාරක නාම අපි පින්වත්නි හාමුදුරුවෝ කියන්නේ ශ්‍රමණේ භික්ෂුව දැකගත යුත්තේ ඔතනින් නෙවෙයි පින්වත්නි. අපි භික්ෂුව දැකගත යුත්තේ අපේ ආධ්‍යාත්මික පෙරලියක් හේතු කරගෙනයි. චිත්තගුප්තය තුළ ආධ්‍යාත්මික පෙරලියක් තිබුණා. සිතන ක්‍රමවේද වෙනස්. ඒක නිසා මේ සම්මුතියේ භික්ෂුව හිතන ක්‍රමය වෙනස්. ඒ නිසා මේ වෙනසට අනුව චිත්තගුප්තය ආර්ය භික්ෂුවක්. චිත්තගුප්තයට පින්වතුනි සිවුර නැතුණාට නියත සම්බෝධි පරායන වෙච්ච අනාගාමී ඵලයේ හිටිය කෙනෙක් වෙන නිසා සිවුර දාගෙන ඉන්න කෙනාට සෝවාන් ඵලයක් නැති නිසා දීන සමාව ගන්න කියනවා චිත්තගුප්තය. ඒක නිසා පින්වතුනි අද කාල වකවානු වල ගත්තහම ගිහියන්ට සමාව ගැනීම කෙසේ වෙතත් භික්ෂුණාන්සලා පවා පින්වතුනි ප්‍රසිද්ධියේ නිග්‍රහ කරගන්නවා අපහාස කරගන්නවා නින්දා කරගන්නවා තමන්ගේ වර්ගයක. මෙහෙම වෙන්නේ පින්වතුනි ඒ ස්ථානවල ඒ පුද්ගලයා තුළ භික්ෂුව නැති නිසා. භික්ෂුවක් ඉන්නවා නම් එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. අපි දන්නවා පින්වතුනි බායි දාරුචේනවා බුදුරජාණන්සේගේ ධර්මයේ විමසන්න ඇවිල්ලා කියනවා ස්වාමීනි මට ධර්ම දේශනා කරන්න. ඒකට කල නොවේ බාහිය දැන්. තථාගතයන් වහන්සේ පින්ඩපාත යන වෙලාවේ ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ පින්ඩපාතය අවසන් කරනකොට ඊට කලින් මම මරණයටපත් වුණා. ඒ නිසා ස්වාමීනි මට ධම්ම දේශනා කරන්න කියන ඊට කලින් ඒවල අන්නේ බහයිදා රුචියට පින්වතුනි ධම්ම දේශනා කරනවා. අන්නේ ධම්ම දේශනාව පින්වතුනි දිත්තේ දිත්තමත්තා භවිෂ්‍යති දැක්කොත් එක්කාපවයි. සුතේ සුතමත්තා භවිෂ්‍යති අනුමුත් යමුනා පවනයි. මුතේ මුතමත්තා භවිෂ්‍යති දැනුමුත් දැනුනා පවනයි.
විඤ්ඤාතේ විඤ්ඤාතමත්කම් භවිස්සති දැනගත්තු දැනගත්තා පමණයි කියන කාරණේ මම අපි බලමු පින්වතුනි මේ බාහිර දාරුචිය කිසිම පැවිදි උපසම්පදාවක් නොලබාම මේ සංසාර චක්‍රේ විදුනා පින්වතුනි අද අපි දන්නා සමස්තයක් වශයෙන් පැවිදි උපසම්පදාව ලබලා සංසාර චක්‍රේ නොමිදීම අපවත් වෙන මහා සංඝ රත්නයේ විවහාරක ලෝකේ බොහෝ පින්වතුනි මේ බුද්ධ ශාසනය කියන්නේ පින්වතුනි පැවිද්ද පදනම් කරගෙන සංසාර දුකින් මිදෙන න්‍යායක් නොවේ පින්වතුනි පැවිද්ද පනවන්නේ සසර දුකින් මිදෙන්න නිදහස විවේකය මේ ටික පවතින නිසා පින්වතුනි අපි දන්නවා පින්වතුනි මේ ලෝකේ පැවිදි යම් භික්ෂුවක් ඇත්තටම හරි අවුලේකි පාස්කුලේ පිරිතේ ඉඳලා ඉන්න තමයි දාන වලට වදින්නේ ඒ වගේ පින්වතුනි ආරෝග්‍යකම් ලබන මේ උගත්කම් ලබන ඒ උගත්කම් හරහා රැකියාවට යන යුදෙන් විවිධ දේවල් කාර්යයෙන් ලෝකෙට නිශ්චිත කරනවා පින්වතුනි මේවා පින්වතුනි සංසාර චක්‍රයෙන් අපිදෙන්න භික්ෂුව ආක්‍රමණය කරපු අනාර්ය දර්ශන අනාර්ය ශාස්ත්‍රයේ වැඩ පිළිවෙල මේක පින්වතුනි අපි කියනවා මාර්ග පාක්ෂික ධර්ම කියලා. තමම ආක්‍රමණය කරලා තියෙන මේ මාර්ග පාක්ෂික ධර්ම. ඔබලා සොයන්න එපා පරමාර්ථයෙන් ලෝකේ ඉන්න මාර්ගය කියලා යකේ. එහෙම ධර්මතාවයක් නොවේ පින්වතුනි මේ යකා ඇවිල්ලා මොන වගේ යකෙක්ද උපාධිය ඩිග්‍රියක් තියනවා ඔය යකා දෙක ගන්න. ඔන්න යකා මේ ශාසනයේ උගත්තු නැහැ පින්වතුනි. මේ ශාස්ත්‍රයේ ඉන්නේ සමානාත්මතාවය, අර්ථකරියාව, ප්‍රිය වචනය, මේවේ පින්වතුනි දානය, මේ සතර සංග්‍රහ වස්තුවට අනුව පින්වතුනි භික්ෂුව සැකසීලා තියෙන්නේ. මේ ආර්ය ශාසනයේ පින්වතුනි උස්පහත් වේද නැහැ පින්වතුනි. මේ ආර්ය ශාසනයේ පින්වතුනි සේයමානි සදිසිමානය හීනමාන මේ මාතුන් ආකාරෝ මාන්‍ය නවාකාරකින් අප ආක්‍රමණය කරනවා පින්වතුනි. මේ මාන්න තුන පවතින්නේ සම්මුති ශාසනයේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මාන්නය දුරු කරන්න. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ පින්වතුනි කවදාවත් ආර්ය පැත්තෙන් ගත්තොත් සෝවාන් ඵලය කාටත් එකයි පින්වතුනි. ඒක මම සෝවාන් ඵලයෙන් උසස් මම ඒක සෝවාන් ඵලයෙන් සමානයි. ඒක මම අරයට වැඩි මගේ සෝවාන් ඵලෙ හීනයි. එහෙම ධර්මතාවයක් දෙන්නේ නැහැ පින්වතුනි. මේ හැම න්‍යායම මේ මාන්න තුන පවතින්නේ පින්වතුනි සම්මුති ලෝකේ තුලයි. ඒ නිසා පින්වතුනි මේ බාහිර දාරුචි කියන චරිතේ ළඟ තියෙන උපසම්පදාව සම්මුතියේ නැති කර්මයෙන් කරන සීමාවක අපේ මහෝත්පාදයන් වහන්සේ කෙනෙක් පින්වතුනි අපිට දෙන පැවිදි උපසම්පදාව නොවේ කුසලස්ස උපසම්පදාව. කුසලස්ස උපසම්පදාව කියන්නේ පින්වතුනි සෝතාපට්ටි ඵලයටපත් වීමයි. මේ සෝවාන් වෙච්ච කෙනා පින්වතුනි සතිත්ත පරියෝදපරං මෙන්න මේ සීයෙන් සතියින් සිත දමණය කරන්න සිතේ සීය පාත්‍රයෙන් වාසය කරනවා. ඒකයි බුදුන්ගේ අනුශාසනාව. ඉතින් අන්නේ නිසා මේ කාරණා හොඳින් තෝරගන්න සංසාර චක්‍රේ මිදිච්ච බාහිර දාරුචියට සිවුර එහි භික්ෂු භාවයේ හෝ එක ප්‍රශ්න විචාරීමින් හෝ එක කරුණු දැක්වීමෙන්
පිළිගැනීමෙන් හෝ බුදු කෙනෙක් දෙන උපසම්පදාව බාහිරාංශික ලැබුණේ නැති කර්මයට සාපේක්ෂව දෙන සාර්ථක මහරහතන් වහන්සේ කරන පැවිද්ද බව ඔහුට හිමිවෙච්ච ධර්මයක්. එහෙත් පින්වතුනි ඔහු බාහිරාංශික උතුම් රහත් ඵලයේ සාර්ථක වූ නිත්‍යශීල මනසේ පිළිපාත කරනවා. අන්නේ බාහිරාංශිය පින්වතුනි උතුම් මේ සංසාර චක්‍රේ ගැලිලා උතුම් රහත් ඵලය සාක්ෂාත් කරා. අවශ්‍ය පින්වතුනි තෝරා ගැනීමේ බුද්ධ ඥානය වෙනස් කරන්නේ ඇඳුමේ නොවේ පින්වතුනි මාර්ගඵල කියන්නේ. ඒ නිසා ඇඳුමේ මාර්ගඵල නැහැ. අභිහද්දයේ පවතින්නේ සිවුර මත නොවේ පින්වතුනි. අභිහද්දයේ පවතින්නේ බුද්ධිය මත. ඒ නිසා ලෝකෝත්තර ප්‍රඥාව මතයි. ඒක නිසා මෙන්න මේ කුසල උපසම්පදාව ලබන්න අපි දක්ෂ වෙන්න ඕන. අපි දන්නවා පින්වතුනි බාහිර දාර්ශනික කතා කළා පින්වතුනි මෙන්න මේ කතා කළා ඇස කන නාසය දිව ශරීරය ගැන කතා කළා. මේ කතා කරනකොට මේ සියලු සබ්බේ ධම්මානත්තා මේ සියලු ධර්මයන් අනාත්ම බව මේ ආයතන ටික අනාත්ම ධර්මයන් විදිහට දේශනා කළා. සබ්බේ ධම්මා අනාත්තා යදා පඤ්ඤාය පස්සති මේ සියලු ධර්මයන් යථා භූත ඥානෙ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අතනිපිති දුකේ එදාට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මිදෙනකොට දුකින් මිදෙනවා. අන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නැවති මේ පංචායතනෙ පින්වතුනි මිදුණොත් පින්වතුනි අන්නේකින් මිදුණොත් ඒසමග්ගෝ විසුද්ධිය ඊට පස්සේ පින්වතුනි මෙන්න මේ පිරිසුදු වීම පිරිස එකම මාර්ගය ඔබට මතුවෙන්නේ ඔබට ඉස්මතු වෙලා යන්නේ. ඔබලා පංචායතනෙ ඉන්නකම් කවදාකවත් පින්වතුනි ඔබලාට ඒසමග්ගෝ විසුද්ධිය කියන කාරණාව නම් හාම වෙන්නේ නැහැ. ඇහැ අයිති මායයට පින්වතුනි. ඒක නිසා ඇහැ මාරේ ඔබට ඇහැට රූප වෙන්නලා යම් දෙයකට ඔබ ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් ඔබ ඉන්නේ පින්වතුනි මායයට පසුගේ. ඔබ බුදුදහම තෝරගන්නකොට මායව තේරුම් ගන්නකොට මායව තේරුම් ගන්න ඔබගේ මේ අසකන නාස්ත හම් වෙන යම් සංකල්පයක් ඇද්ද මේ සංකල්පයට සාපේක්ෂව ඔබට මේ හම්බුනේ මායя බවමද කියනවා. ඔබ තාම ඇහි මිදිලා නැත්තා. ඇහැට මේ ලෝකේ පේනවා නම් කනට නාසයට දිවට ශරීරයට හම්බ වෙනවා නම් පින්වතුනි යම ඇත්තටම ඔබ ඉන්නේ මායя රෝසුවේ සංසාර චක්‍රේ. ඒක නිසා මේකෙන් ගැලවෙන්න ඕනේ පින්වතුනි. එහෙනම් අපි දන්නවා මේ ඇහැ දුක සත්‍යයක් පින්වතුනි. ඇහැට යන රූපයක් පේනවා නම් පින්වතුනි ඒක දුක සත්‍යයක් කියලා. ඒ නිසා හටගන්න විඥානයක් තියෙනවා නම් ඒක දුක සත්‍යයයි පින්වතුනි. ඒ නිසා මේ චක්කු පටිච්ච රූපේච උපාදි චක්කු විඥානං අසත් බාහිර රූපේ චක්කු විඥානය නිසා මේ ස්පර්ශ ආයතනයක් හට ගන්නවා නම් මේ තමයි පින්වතුනි ප්‍රත්‍යක්ෂන ලෝකයේ අවිද්‍යා සහගත ලෝකයේ හට ගන්නා හැටි බුදුහාමුදුරුවෝ කියපු න්‍යාය පින්වතුනි. මෙතන කවදාවත් පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්මය පැරෙන්නේ නැහැ. මෙතනින් පැරෙන්නේ නිත්‍යයි සුභයි සබයි ආත්මයි කියන විපර්යාස. මේ නිසාම කියනවා පින්වතුනි ඇසට රූපයක් පේනවා නම් ඒ අරබයයන් රාගය ද්වේෂය කට ගන්නවා නම් ඒක මාර්ගාක්ෂික ධර්මයි. ඔබ තුල ඉන්න මායя කවුද? ඔබගේ ඇහැ ඒ ඇහැට රූප පේනවා නම් ඒ නිසා ඔබට විඥානය හට ගන්නවා නම් දැකීමක් ඇති වෙනවා නම්
අන්න ඒකයි පින්වතුනි මාර්යා ඔබ ඇසුරු කරනවා කියලා කියන්නේ. ඒ නිසා ලෝකේ කොහොමද ඉන්න මාර්ගය නොදකින්න ඔබ තුළ ඉන්න මාර්යා හඳුනා ගන්නට ඒක තමයි පින්වතුනි අවිද්‍යා සහගත ලෝකය හඳුනා ගන්නා බව. ඒ නිසා අපිට යම් අවස්ථාවල ඇහිලා තියෙනවා පින්වතුනි කමන්නේ එතනින් පටන් ගත්තා මේක එතනින් එහාට අපි අරගෙන යන්න ඕන. ඇසට රූපයක් පේනවා. පේන රූපේ පින්වතුනි නිසා විඥානය හට ගන්නවා. මේ තුන් දෙනාගේ එකතුව නිසා ස්පර්ශයක් හටගත්තා. හටගත්තේ ස්පර්ශය නිසා එතන මේක නිරෝධ වෙනවා. මේ නිරෝධය නිවන කියලා කියනවා. කමන්නේ අපි මෙතනින් මේ නිරෝධය දකිමු. නිරෝධය දැක්කත් පින්වතුනි ඔබ බලන්න ඔබගේ ඇහැ නැති වුණාද? ඇහැට පේන රූපේ නැති වුණාද? ඒ විඥානේ නැති වුණාද? කිසිවක් වෙලා නැහැ පින්වතුනි. ඒක නිසා ඔබ හොඳට මතක තියාගන්න ලෝතුරා බුදු කෙනෙක් කවදාකවත් අපෝ මුලාවට යොදන්නේ නැහැ පින්වතුනි. අපිට ආර්ය සත්‍යමයි කියලා දෙන්නේ පින්වතුනි. ඒ ආර්ය සත්‍ය තමා තුලින් දකින එකක් වෙන්න ඕන. තමා තුල වෙන එකක් වෙන්න ඕන. අනුතුල වෙනව අපිට හොයන්න බෑ. අපි තුල වෙන එකක්මයි. අපි දකින්නවා පින්වතුනි අපි හිතනවා අර පේන කෙනාට ආවත් මේ බාහිර ඉන්න කෙනාට පින්වතුනි ඇසක් තියෙනවා. ඒ ඇසට රූප පේනවා. ඒ නිසා විඥානයකට ගන්නවා. බලන්න පින්වතුනි එයාට එහෙම වෙනවා කියලා අපි හිතන ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. හිතන ස්වභාවයක්මයි තියෙන්නේ. ඒක නිසා පින්වතුනි මොදෙක තමන්ගේ ආයතනයන්ගේ හේතුඵල න්‍යාය පරිමේ දැක ගන්න. මේ අවිද්‍යාව සහගත ලෝකය සම්පතයි පින්වතුනි. හේතු නිසා හටගන්නේ. ඒ නිසා බාහිර දාරුචියට පින්වතුනි මේ බව අවිද්‍යාව සහගත ලෝකය බුදුහාමුදුරුවෝ හඳුන්වා දෙනවා පින්වතුනි. එහෙනම් මායя යනු වෙන කවුරක්වත් නෙවෙයි ඔබ තුල තියෙන ඇහක් තියෙනවා නම් ඒ ඇහැට රූප පේනවා නම් ඒ නිසා විඥානය හට ගන්නවා නම් ඒ තුන්දෙනාගේ එකතුව නිසා ස්පර්ශයක් හටගත්තා. අන්න ඒකට කියනවා පින්වතුනි ඔබ තුල ඔබ ඔය ස්වභාවය නම් ඇසුරු කරමින් පවතින්නේ. පින්වතුනි ඔබ මායя ඇසුරු කරනවා. වෙන මායයක් හොයන්න එපා. ඔබගේ ඇස මායя. ඔබගේ ඇහැට පේන රූපේ මායя. ඒ නිසා හට ගන්නා වූ විඥානයේ මායя. මායя කියන්නේ පින්වතුනි ඔබ අසත් ධර්මයකට අරන් යනවා පින්වතුනි. අසත් ධර්මය කියන්නේ ඔබගේ ඇහැට රූප පෙනීම නිසා. අපි දන්නවා පින්වතුනි ඇහැ කියන්නේ අචේතනික ධර්මයක්. අපි දන්නවා පින්වතුනි අපිට ගහක් පේනවා නම් ඒක අචේතනිකයි. එහෙනම් ඇටම තේරාම නැටගත්තු රූපයක් තියෙනවා ඒක අචේතනික ධර්මයක්. ඒ රූපය මේ නිසා අපි දැනගන්නවා. එහෙනම් පින්වතුනි මේ මායя මොදින් හඳුනා ගන්න ඕගොල්ලෝ තුල ඉන්නවා මායෝ 6 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නෙවෙයි. මායෝ 6 දෙනෙක්. දැන් මේ මායෝ 6 දෙනා කොහොමද මේ දිවි ලෝකක වසවත්ති මේ කියලා දිවි ලෝකෙ ඉන්නව නෙවෙයි. පින්වතුනි ඔබ තුලමයි තියෙන්නේ. මේ මායя ඉන්න ඒ භූමියේ තියෙන්නේ ඔබ තුලමයි. ඔබ මේක දැනගන්න දැක ගන්න ඕනේ. එක්සිත් ඵලයම යම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක්සිත් ඵලයක් ඇද්ද ඒක එහි පාසිකව තමාතුලින්ම දකින්න පින්වතුනි. ඔබ නොපෙනෙච්ච වසවර්තිය නොපෙනෙච්ච කෞතිසාවක් ගැන සිතන්න එපා පින්වතුනි. ඒ ඔක්කොම ඔබේ සංකල්පයයි. මේ මායя මේ වර්තමානයේ ඔබ ආක්‍රමණය කරගෙන ඔබ ග්‍රහණය කරගෙන ඉන්නවා කියන එක ඔබම නුවණින් දකින්න. මේ එහි පාසික වෙච්ච දාම ඔබ දැක්කොත් ඔබ දැනගෙන දැක්කොත් විතරයි පින්වතුනි අපිට මෙන්න මේ ලෝකෝත්තර ධර්මය හඳුනා කියලා අපිට කියන්න පුළුවන්. මේ ධර්මයේ දකින්න නම් මේ ලෝකෝත්තර ධර්මයේ මේ ඇහි මිදෙන්න නම් ඔබ පින්වතුනි මේ මාර්ගය හඳුනාගත
යුතුයමයි පින්වතුනි. අද ඔබ මාර්යා කියලා අරන් තියෙන්නේ පින්වතුනි මෙන්න මේ වසවර්තියේ ඉන්න කෙනෙක් පින්වතුනි. කොහෙද දිනවද දන්නේ නැහැ ඔබ. හැබැයි ඔබ තුලින් දකින්න ඇහැ හේතු ප්‍රත්‍ය හට ගන්නවා නම් අන්නේ ඇහැ මාර්යා කියලා පින්වතුනි. දැන් ඔබ පරිශීලනය කරන්නේ මේ අවස්ථාවේදී ඒ මායාවට හවුලාද වෙන්නේ නැත්නම් ඔබ මායාවෙන් මිදලා දෙන්නේ කියන එක ඔබට අයිති නැහැ පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පස්සේ නිවන් දැක්ම එකක් නෙවෙයි. වසවර්තියට කියලා මායාව දකින්න එකක් නෙවෙයි පින්වතුනි. ඒ දිවි ලෝකෙට කියලා මායාව දකින්න එකක් නෙවෙයි. වසවර්තිය නැමැති ඒ දිව්‍ය ලෝකේ ඒ වසවර්ති මාර්ගයෙන් ඉන්නේ ලෝකෙට අපි දිව්‍ය ලෝක කියලා පනවනවා. අන්නේ දිව්‍ය ලෝකේ ඔය ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔබගේ ආයතන හයයි ඔය වසවර්ති දිව්‍ය ලෝක කියලා මගේ මොකට කියන්නේ. ඔබ වසවර්ති දිව්‍ය ලෝක කියලා එකක් හදාගත්තා නම් ඒක ඔබේ සංකල්පයක්. සංකල්පේ බැහැර කරන්න ප්‍රායෝගික හේතුඵල න්‍යාය දෙක ගන්න. අන්න ඔබේ සංකල්පේ බැහැර කරලා ප්‍රායෝගිකව ඔබට හම් වෙන මායාව දෙක ගන්නවා කියලා. ඔයත් මේ මායාවේදී ඔබට දැන් තේරෙන්න ඕන ඔබව නැසන ඔබව විනාශ කරන ඔබේ හතුරෙක් වෙච්ච නිවන් දක්නට කැමති නැති සත්‍යමයට අකමැති මායාවේ ඔබ තුල ඒ මාර්යා සත්‍ය පුද්ගලයේ ඇටමක් වේනාවෙන් හටගත්ත කෙනෙක් නොවේ හේතුඵල ධර්මයි පිළිගන්න. ඒක සිදු වෙන්නේ මේ වර්තමානයේ ඔබ තුල වෙන කාගවත් තුල නෙවෙයි. තම තමාට සාපේක්ෂව ඒ මාර්යා තම තමා තුල වැඩ සිටිනවා. එහෙනම් ඇහැ කියන්නේ පින්වතුනි ඒ ඇස මෙන්න මේ බාහිර රූපය විඥානය මෙන්න මේ කාරණා තුනේ හේතුඵල න්‍යාය මොදන මත කියන්න මාර්ගාක්ෂරණය. ඕක තමයි මාර්ගය. අනිත් ආයතන මේ විදිහට කල්පකෙන් බලන්න සමාතුනේ වසවර්ති දිව්‍ය ලෝකය ඔබට හම්බ වෙවි. ඔබ තුනේ වසවර්ති මාර්ගයෙන් කරන්නේ. ඒක නිසා ඔබට ප්‍රශ්නයක් ගොඩ නැගෙවි. මත් ප්‍රශ්නේ ඇත්තටම එනං මාර්යා කියලා කෙනෙක් භෞතික ලෝකේ නැද්ද? බලන්න පින්වතුනි. ඔබට අපි දේශනා කරලා තියෙනවා දොඩක් විද්‍යාව ගැන නේද? දැන් දොඩක් විද්‍යාව නෙමෙයි දැන් අපි නමු මිනිස්සේ. මිනිස්සෙක් ඒ මිනිස්යාගේ වර්ණය කියනවා. වර්ණය හම්බෙන්නේ නැහැ නේද? එයා කතා කරන සත්‍ය ඇහෙනවා අපිට. නේද? එයාගේ ගඳ සුවඳ දැනෙනවා. එයාගේ රසය විඳින්න පුළුවන්. එයාගේ පහස විඳින්න පුළුවන්. එයාගේ හිතන්න පුළුවන්. දැන් එතකොට ඔබලාට මේ ඔබලාගේ බාහිරයේ මේ ඔබලා මේ චොපේනගෙන ආන්නේ ඔබලාගේ ආයතන පහේ නිර්මාණය මේකයි සොයා ගන්න ඕන. අද ඔබලාට මේ මගේ දරුවෝ මේ මගේ මහත්තයා මේ මගේ නෝනා මේ මගේ අම්මා තාත්තා මේ පැවිද්දෝ මේ විවිධාකාරයෙන් ඕගොල්ලෝ මේ දේ අරන් තියන්නේ ඕගොල්ලෝගේ ආයතන පහේ කෘත්‍යද එහෙමත් නැත්නම් ඇත්තටම මේ ලෝකෙ කෙනෙක් ඉන්නවාද මේකයි සොයාගත්තේ. ඇත්තට අපේ මේ නිර්මලානම කියලා කෙනෙක් ඉන්නවාද ලෝකෙ? එහෙමත් නැත්නම් ඕගොල්ලන්ගේ හැට පේන්නේ නිර්මලානෝනගේ වර්ණයද? ඔයගොල්ලන්ට හම්බෙන්නේ නිර්මලානෝන කතා කරන එක සත්‍යද? නේද? එතකොට ඔයගොල්ලන්ට හම්බෙන්නේ ඒ නිර්මලානෝන ළඟට ගියාම මොන සුවඳද? නිර්මලානෝනගේ සුවඳද? නිර්මලානෝනගේ පහසද? නිර්මලානෝන අධිකල්ලෝ හම්බෙන්නේ නිර්මලානෝන අධිකල්ලෝ පහසද? කිසිවක් නැහැ පින්වතුනි. මේක ඔබ තුලින් පරමාර්ථ වශයෙන් කියන්නේ ඔබ තුලින් නිර්මාණය වෙන ආයතනයන්ගේ හේතුඵල න්‍යායයි. නිර්මලානෝන කියලා කෙනෙක් අපිට හම්බ වෙන්න බැහැ පින්වතුනි. මේ භෞතික ලෝකේ එහෙම හම්බ වෙනවා නම් ඔබ ඉන්නේ
නියත මිත්‍යා දෘෂ්ටිය. එච්චරයි කියන්නේ. ඒක නිසා මේ නිර්මලා නෝනා කියලා අපිට හම්බ වෙන බාහිරින් හම්බ වෙනවා නම් ඒ තමයි අද විවාහිත බෞද්ධ දර්ශනය තුල ආගම තුල දර්ශනය තුල නෙමෙයි මේ බෞද්ධ ආගම තුල කතා කරන වසවර්තියේ ඉන්න වසවර්ති මාර්ගය. ඒ නිර්මලා නෝනා තමයි. එතකොට නිර්මලා නෝනා කියන්නේ ඇත්තටම නිර්මලා නෝනා කියන්නේ අපේම ආයතනයන්ගේ හේතුඵල ක්‍රියාදාමයක් බව දැක්කෝ. අන්න වසවර්ති මාර්ගයා වෙන කොහක්වත් ඉන්න කෙනෙක් නෙවෙයි. නිර්මලා නෝනා කියන කෙනා කොහක්වත් ඉන්නව නෙවෙයි. අපේම ආයතනයන්ගේ කෘත්‍ය ටිකක් නිසා අපි තුල හටගන්න ධර්මයක් කියලා අපිට කිව්වා. එහෙනම් මෙන්න මේ අපි දකින ඒ වසවර්ති මාර්ගය ඉන්නේ වසවර්ති දිව්‍ය ලෝකේ නා. කොහෙද තියෙන්නේ? කනවන්න බෑ. බලන්න නිවන් දකින්න බෑ. ඇයි? මාර්ගය ඉඳලා පේන්නේ නැහැ. මාර්ගය දකින්නේ නැහැ. ඒක කියනවා ආගම. බුද්ධ ආගම තුළ ඉන්න මාර්ගය තමයි. තේරුණාද? එතකොට බුද්ධ දර්ශනය තුළ ඉන්න මාර්ගය කවුද? මගේ ආයතනයන්ගේ තින්නම් සංගති පස්සෝ කියන ආයතනයන්ගේ හේතුඵල න්‍යායක් කියනවා අපි තුළ සිදු වෙනවා. එහි පස්සිකව අනුතුල නොවේ මාතුල සිදු වෙන ධර්මයක් කියනවා මගේ නුවණින් මේ තින්නම් සංගති පස්සෝ කියලා හේතුඵල න්‍යායක් කියනවා එයා පින්වතුනි මායя දකින්නේ. අපිට වසවත් තියෙන මායя දකින්න බෑ පින්වතුනි කවදාවත්. ඒක වෙන්නේ ලෝකේ. තේරුණාද? ඒ නිසා බුදු කෙනෙක් කතා කරාට කතා කරන මේ වචනේ අපිට සම්මුතියට ගලපන්න පුළුවන්. බුද්ධිය කියන කෙනෙකුට පරමාර්ථයට ගන්නත් පුළුවන්. සමනානංච දර්ශනං සමන්‍යා දකින්න කියලා. ඒක පිටුතුනි සම්මුතියට ගලපන්න පුළුවන්. ඒක පිටුතුනි ලෝකෝත්තර පැත්තට ගලපන්න පුළුවන්. මායя පිටුතුනි අපිට වසවර්ති දිවි ලෝකින් නාති හම් වෙනවා. ඒකට මේ නිර්මලා නෝනා මෙහි මෙතන ඉන්නවා කියලා දකින්නවා. පිටුතුනි ඒක සමනාන්ත දර්ශන කියන වචනේ සම්මුතියෙන් පැහැදිලිවා. නිර්මලා නෝනා කියන්නේ පිටුතුනි අපි තුල ඉන්න කෙනා අපේ ආයතන කෘත්‍ය නිසා හම්බෙන ධර්මයක් නා. තමාතුලින් නා එහි පස්සිව හම්බ වෙනවා. අන්න පිටුතුනි මාර්ගය අපතුලින් හම්බෙන එකට කියන ලෝකෝත්තර මාර්ගය. මේක විද්‍යාව එදින් හම්බ වෙනවා අපි ඒක නිසා පිටුතුනි මේ හේතුඵල න්‍යාය මනාව දැක ගන්න බලන්න. මේ හේතුඵල න්‍යායයෙන් පෙන්නන්නේ පින්වතුනි අපිට අවිද්‍යාව තෝරගන්න. අපිට නිර්මලා නෝන එළියෙන් පේනවනම් මායя වසවර්ති මායяව එළියෙන් හම්බ වෙනවනම් ඒක පින්වතුනි නියත මිත්‍යා දෘෂ්ටියයි. මේ සියලු මිනිස්සු ජීවත් වෙන්නේ ඔය නියත මිත්‍යා දෘෂ්ටියේ. තේරුණාද? යම් මේකින් පින්වතුනි අපිට පුළුවන් නම් මෙන්න මේ අපි දකින හැම දෙයක්ම හේතු නිසා හටගන්න බව අපේ ආයතනයන්ගේ කෘත්‍යයක් බව අපිට මේක වටහා ගන්න පුළුවන් නම් සමාධිල එහි පස්සිම හටගන්න බව අවිද්‍යාව අඳුර කියන පිටුතුනි කොහොක්වත් එළිය ලෝකෙක නෙවෙයි. අවිද්‍යාව අඳුර කියන්නේ අපේ මේ හේතුඵල න්‍යාය නොදන්නා කමම අවිද්‍යාව වෙනවා. ඒ නිසා මෙන්න මේ ලෝකේ පින්වතුනි අවිද්‍යාව හඳුනා ගැනීම ලේසි නෑ පින්වතුනි. අපි අවිද්‍යාව දකින්නේ පින්වතුනි ඇත්තටම සමුද්‍ර ලෝකේ සාපේක්ෂව. අවිද්‍යාව හඳුනගන්නේ. අවිද්‍යාව යන පින්වතුනි තමා තුළම හටගන්න හේතුඵල න්‍යාය ධර්මය. දැන් අපි දන්නවා පින්වතුනි මෙන්න මේ කාරණාවත් එක්ක දැන් ඔයගලන්ට තේරෙන්න ඕන මායя කවුද නේද? දැන් මේ අපේ ඇහැට පේනවනේ මේ ධර්ම වශයෙන් ඉන්න ඔය ඔක්කොම මායя. තමන්ගේ ගර්භ ගමන්ට මායя බව තමන් දන්නේ නැහැ. තමන්ගේ සැමියා තමන්ගේ විදිහට අම්මා තාත්තා මාර්ගාක්ෂික ධර්මය බව තමන් දන්නේ නැහැ. නේද? එතකොට මිත්‍යා දෘෂ්ටි නමයකට මිත්‍යා දෘෂ්ටි ඉදිරියට ලෝකයා පරිහරණය කරමින් කටයුතු කරන බවක් තියෙනවා. නේද? සම්‍යක් දෘෂ්ටියට ඇවිල්ලා නැහැ.
අවිද්‍යාව හම්බ වෙලා නැහැ. අවිද්‍යාව හම්බෙච්ච නැති කෙනෙකුට විද්‍යාව පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ විද්‍යා දෘෂ්ටිය බින්දේ නැතුනොත් විදිනවා කියන්නේ පිටුතුනි මේක නුවණින් අවබෝධ කර ගැනීම, තෝර ගැනීම, තේරුම් ගැනීම, යෝනිසෝ මනස්කාරය. ඒක නිසා පිටුතුනි ඔයගලන්ට පේන මේ ධර්ම වශයෙන් හම් වෙන මේ ලෝකය පිටුතුනි විද්‍යා දෘෂ්ටියක්මයි. මේකෙන් ගැලවෙලා මෙන්න මේ තමා තුළ පවතින අවිද්‍යාව තියෙන්නේ තව කොහොක්වත් නොවේ පිටුතුනි. අවිද්‍යාව හටගන්නේ අපි තුළමයි. එහි පස්කයි මේ දාම තමා තුළින් දකින්න නේද? අපිට බෑ පිටුතුනි අසත් බාහිර රූපයක් චක්කු විඥානය දින්සා ස්පර්ශය හටගන්නවා කියන කතාව තව කෙනෙක්ගෙන් දකින්න බෑ පිටුතුනි. කෙනෙකුට තව කෙනෙක්ගෙන් දකින්න බෑ. හැබැයි අපිට කියලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම ඔබ තුළ සිදු වෙනවා කියලා. මාගේ ළඟ එහෙම සිදු වෙන නිසා මට කියලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැක්කා තමන් තුළ අවිද්‍යා භූමිය හැදෙන හැටි. මේ අවිද්‍යා භූමිය කියන්නේ මට බාහිර ධර්මයක් නෙවෙයි, බාහිර ලෝකයේ තියෙන එක නෙවෙයි. මේ අවිද්‍යාව යනු පිටුතුනි තමා තුළ හටගන්න එකක් මේකමයි. මේ තමා තුළ හටගන්න මේ අවිද්‍යාව හොඳින් තෝරගෙන පිටුතුනි ගත්තොත් පමණයි අපිට විද්‍යාව පහළ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අවිදු අඳුර දුරලන්ට බාහිර ලෝකේ නම් අවිදු අඳුර තියෙන්නේ කවදාවත් මේක දුරු කරන්න බෑ. වාසවර්ති මායя පරාජය කරන්න බෑ. නොපෙනෙන පරමිත ලෝකේ ඉන්නවනම් කවදාවත් යාළුවෝ ඔයගොල්ලන්ට යන්න බෑ නේද? වාසවර්ති මායя පරාජය කරන හැක්කේ පංච මාර්ගෝ ජිනෝනාතෝ මේ ඇසල් කන නාසය දිව ශරීරයේ නැමැති පංච ආයතනය මාර්ග පාක්ෂික ධර්මයයි. එහෙනම් ඒ මාර්ගය දින්න අපේ බුදුරජාණන්සේ අපිටත් ඒක කරන්න වෙනවා. මේ මාර්ග පාක්ෂික ධර්ම වලින් ගැලවෙන්න වෙනවා පින්වත්නි. ඒ නිසා මම මේ දෙන පරිවිඩය මුකුත් නොවේ. අවිද්‍යාව යනු චක්කුම් පටිච්ච රූපේත උප්පජ්ජ චක්කු විඥාන තිංගං සම්පති පස්සෝ පස්සවච්ච වේදනා යං වේදේති යං සංජානාති යං සංජානාති යං විතක්කේති යං විතක්කේති යං උච්චේති. මෙන්න පටිපදාසංකේ. ඒක නිසා පින්වත්නි අපි එච්චරදරයන්ට අවශ්‍ය නැහැ. අපි ඇහැට රූපයක් පේනවා, පේන නිසා දැනගන්නවා. දැනගන්නනේ අනුව ස්පර්ශ ආයතනයක් කරනවා. මේ තමන් තුළ සිදුවෙන මේ හේතුඵල න්‍යාය අවිද්‍යාව නේද කියන එක. මොකද අපි මෙන්න මේ තැනට ආවම පින්වතුනි අපිට පංච උපාදාන ස්කන්ධය කරා. තණ්හා මාන දිට්ඨි උපදිනවා. මේ තණ්හා මාන දිට්ඨි වලට යන්නේ නැතුව කටයුතු කරන්න අපි දක්ෂ වෙනවා. එහෙනම් දැන් අපිට තේරෙනවා වසවර්ති මාර්ගය ඉන්නේ පින්වතුනි අපිට නොපෙනෙන කොහොක්වත් පරිණිවිදයක නොවේ. එහෙම ගත්තොත් එහෙම න්‍යායක් නැහැ කියලා මම කියන්නේ නෑ කෙනෙකුගේ දෘෂ්ටියට සාපේක්ෂව. ඒක බුද්ධ ආගම. බුද්ධ ආගමට සාපේක්ෂව දිව්‍ය ලෝක තියෙනවා හයක්. ඒක තියෙන අහසේ. සතර පායක් තියෙනවා පොළොවේ යට. ඉතින් තියෙනවා සතර පාය එකක් අපේ ත්‍රිසල් ලෝකේ තියෙනවා නේද? තව පෙරේත ලෝකයක් තියෙනවා අපිට පේන්නේ නැහැ කොහේ තියෙනවද කියලා නේද? අසුර ලෝකයක් තියෙනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝකෙකුත් තියෙනවා පින්වතුනි උඩ නේද? බලන් යනකොට පින්වතුනි එක්සිට් තලයේම එහි පස්සිකයි. තමාතුල පහළ වෙන ධර්මයක් නේද? මේ එක්සිට් තලයේම පින්වතුනි මායයක්. මේ මායාවෙන් සාමුනේ මිදෙන්නේ පින්වතුනි රහතන් වහන්සේ. නැත්නම් අනාගාමී වූ කෙනෙක් කර්මය කළොත් එයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල දිල උපැත්ති ලැබුවොත් එයා ඉපදුනේ අර මායාවට හොරලා ඉන්නවා. තව තියෙනවා එයාට ප්‍රත්‍යක්ෂ කරන්න දහම්.
ඒක නිසා පින්වතුනි අපි මේ බුදුදහම ආගමක් වශයෙන් ගත්තොත් එක්සිස් කාලයක් කොහෙන් කියනවා. තිරිසන් අපායක් කියනවා. දැන් අපිට පේනවා බලන්න ඉන්නවා අපිට පේනවා. ඒ වගේම අසුරු ලෝකයක් තියෙනවා කොහෙද දන්නේ නැහැ. හැබැයි අර මේ කිනාර මොකද්ද පර්වතයක් ඇති වෙනවා කියන්නේ නේද? ඉතින් අන්නේ වගේ මේ පෙරේත ලෝකෙකුත් කියනවා. පෙරේත ලෝකේ නම් අපි ඉන්න ලෝකෙකුත් කියනවා කියලා අපි හදාගෙන තියෙනවා. නිරය පොළේ ඇත කියනවා කියලා අපි හදාගෙන තියෙනවා. නිරය 136ක් තියෙනවා කොටස් නේද? ඉතින් අන්නේ වගේ පින්වතුනි මේ හැම දෙයක්ම සම්මුතිය නැහැ කියලා මම පනවන්නේ නැහැ. ඒකට හේතුව මේ බුදුදහම හම්බෙන්න කලින් මට මේක මනුස්ස ලෝකේ කියලා හම්බෙච්ච නිසා. මේ පේන ලෝකේ මනුස්ස ලෝකේ නේද? ඉතින් අන්නේ නිසා එහෙම එකක් නැහැ කියලා අපිට පනවන්න බෑ. ඒ දෘශ්‍යයට සාපේක්ෂව. අන්නේ ලෝකේ සාපේක්ෂව බුද්ධ ආගමක් පුර නැගෙනවා. බුද්ධ ආගම. බුද්ධ දර්ශනය යනු එක්සිතාරයම සමාතුල පහළින් ධර්මයක් කියලා දැක ගන්නකොට ලක්ෂණ වෙනවා. ඒක නිසා පින්වතුනි අපිට අවශ්‍ය අපි බොහෝ කාලයක් බුද්ධ ආගමේ ආවද ඇති ඔය. දැන් අපිට අවශ්‍ය වෙන්නේ පින්වතුනි බුද්ධ දර්ශනය. අන්නේ බුද්ධ දර්ශනය දැකීමේදී අපිට දිව්‍ය ලෝක ටික, බ්‍රහ්ම ලෝක ටික අපි තුලින් හම්බ වෙනවා කියනවා. ධ්‍යාන උපදින්නේ අපි තුලද නැත්නම් කොහොමද තියෙන ලෝකෙකද? අපි තුලම උපදින්නේ. ප්‍රථම ධ්‍යානෙ, දෙවන ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ. දැන් ප්‍රථම ධ්‍යාන චිත්තේ ඉන්නේ කෙනෙකුට කල්පයක් ආවිසයි. පරම. කල්පයක්. ඉතින් අන්නේ වගේ ඒ භූමියට සාපේක්ෂව ඒ ධ්‍යාන වල ආවිෂේ පනවනවා. ඒ ධ්‍යාන වල ආවිෂ පනවනවා කියන්නේ ඒ ප්‍රථම ධ්‍යාන චිත්තේ ආවිෂේ කල්පයක්. ඔබට පහළ වෙච්ච මේ වර්තමානයේ පහළ වෙච්ච ප්‍රථම ධ්‍යාන චිත්තේ ආවිෂය කල්පයක්. නේද? එහෙම නැතුව තව කොහක තියෙන ලෝකෙක තියෙන කල්පයක මේකක් නෙවෙයි. ඔබේ චිත්තේ ආවිෂය පනවන්නේ. ඉතින් අපි දන්නවා ඒක අභිධර්මයේ අනුව ඒ විදිහට ප්‍රකාශ වෙනවා. කොහොමද පින්වතුනි මේ මාර්ගපාක්ෂික ධර්මයේ හඳුනා ගන්නකොට කොතනද මිත්‍යා දෘෂ්ටි දැන් තියෙන්නේ මාර්ගයේ ඉඳලා සම්‍යක් දෘෂ්ටි දැක මාර්ගය. සම්‍යක් දෘෂ්ටියේදී සම්මාදිට්ඨි ධ්‍යානදාමී කියපු දැනදී එහිපස්සිකෝ ධමයක් ඔබට මතකයි තෝරා. මේ එහිපස්සික ධම තුල තමා තුලින් පහළ වෙන මායව දැක ගන්නට දක්ෂ වෙන්න. සාබාහිර ලෝකයේ අපේ කවුරුන් හැම වෙනවා නම් නේද? ඒක මිත්‍යා දෘෂ්ටික වූ ආගමක්. නේද? දැන් එතකොට අපි තුලින්ම අපේ ආයතනයේ හේතුඵල න්‍යායට අනුව යම් කවුරුන් දකිනවා නම් සම්මාදිට්ඨි ධම්මදාමී කියන ධර්මයට අනුව නේද? මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨිය තමයි අවිද්‍යාව සහගත භූමිය. ඒක තමයි අපි තුළම පහළ වෙන ආයතනයේ හේතුඵල න්‍යාය. මහා සාරාර්ථ සූත්‍රය කියන්නේ එවැනි පසුබිම. එහෙනම් මේ වෙලාවේ ඔයගලන්ට වැටහෙන්න ඕන මේ මායя කියන්නේ කවුද කියලා. මායя ඔබ ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරලා කියන්නේ ඔබලට කවදාවත් ගැලවීමක් නෑ. ඉතින් අන්න ඒක නිසා මේ මායාවේ වශයෙන් මිදෙන්න අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය දේශනා කරනවා. අපි ඒ නිසා අපි බලමු කතාවක ධර්මයක් අනුව අපි දැන් ඔයගලන්ට කියලා දුන්නා මේ අවිද්‍යාව සහගත භූමිය නේද? මේ මායාවට අයිති භූමිය මේ පටිච්ච සමුප්පාද න්‍යායට අයිති භූමිය අපි පොඩි හැඳින්වීමක් කළා කාලයට අනුව. ඒ තමයි ඔබ තුළ පහළ වෙන මේ ආයතනයේ හේතුඵල න්‍යාය. මේක තමයි පිළිගන්නේ අවිද්‍යාව සහගත භූමිය. මේක තමයි මාර්ගපාක්ෂික ධර්ම පහ. ඒ වුණා මේ පහෙන් මිදුණොත්
නේද? පංචමාරෝ චිනෝනාතෝ මෙන්න මේ මාරයව පරාජය කළා. දින කියන්නේ දින්නා කියන එකයි. යමෙක් දිනනවා කියන්නේ තව කෙනෙක් පරාද කළා කියන එකයි. එහෙනම් මේ මාර පාක්ෂික ධර්ම හොඳින් හඳුනා ගන්න මේක දිනනවා අපි. දිනන්න ඕන ධර්මයක් නේද? මේකත් එක්ක පින්වතුනි අපිට මේ ලෞකික සම්මාදිට්ඨිය හේතු කරගෙන අපි මේ මාර්ග පාක්ෂික ධර්ම හඳුනා ගන්නවා. හඳුනා ගන්නකොට පින්වතුනි අපි මේ මාර්ග පාක්ෂික ධර්ම වලට අනුව දුක දන්නවා. දුක සමුදය. ඒ පින්වතුනි අපිට මේ ඇහැට පේන රූපය මේ හැම දෙයක් පින්වතුනි තමා තුළ සිදුවෙන මේ ධර්මය පින්වතුනි අපිට කවදාක නිරෝධය මාර්ගය මෙතන පනවන්න බෑ. තේරුණාද? ඒ මොකද දැන් අපිට මේ වටාපත පේනවා නම් මේක නිරෝධය වෙන්නත් පුළුවන්. කිසි ජාතකයක් නෑ. මේ පේන වස්තුවට සාපේක්ෂව ඇහැට පේන දෙයට සාපේක්ෂව අපිට කවදාක නිරෝධය පනවන්න බෑ. ඒක වෙන්නේ නැහැ ලෝකේ. මෙතනින් අපිට හම් වෙන්නේ මේ වටාපත තියෙන හැටිම හම් වෙනවා නිත්‍ය සංඥාවයි. එහෙනම් මායාවේ භූමිය නිත්‍යයි, සුභයි, සපයි, ආත්මයි. එහෙනම් මගේ කියලා වන්නේ. ඔබට මේ පේන වටාපත නිත්‍ය නම් ඔබ දන්නේ දුනාට ඔබගේ ඇහත් නිත්‍යයි, ඔබගේ චක්කු විඥානය නිත්‍යයි, පංච උපාදාන ස්කන්ධය නිත්‍යයි. එනිසා යම් සැපයක් ආවනම් ඒ සැපය සොයන්න නැවත ඔබ ළඟ වෙනවා. මොකද නිත්‍ය සංඥාව තියෙන නිසා. ඒකටම කියනවා ඔබ තුල අවිද්‍යාව සහගත හට ගන්නා වූ මේ මාර්ග පස්දෙනා මාර්ගාක්ෂික ධර්ම පහ හේතු ප්‍රත්‍ය ධර්මයි. අවිද්‍යාව භූමිය තියෙන හේතුඵල ධර්මකට කියනවා මාර්ගාක්ෂික ධර්ම පහ. මම ඒක මේ අලුත් විශ්ින්සා මතක් කරන්න අසත් බාහිර රූපයක් චක්කු විඥානයක් නිසා නේද? අප ගන්නා වූ යම් ස්පර්ශයක් ඇද්ද? පේන බවක් ඇද්ද? ඒකට කියනවා මාර්ග පාක්ෂික ධර්මයක්. මේ දේ වෙන්නේ ඔබ තුලයි. තේරුණාද? කන සද්දය විඥානය නිසා යම් ස්පර්ශයක් ඇති වෙනවද? ඇහෙන බව නේද? මේක ඔබ තුල පහළ වෙන මාර්ග පාක්ෂික ධර්මයක්. මාර්ගය මෙයා තමයි. ඔබ සංසාරේ කියන මාර්ගය. එතකොට පින්නතුනි මේ නාසය ගන්ධය විඥානයක් නිසා විඥානය කියන්නේ දැනගැනීම විඥානයක් නිසා හට ගන්නා ස්පර්ශයක් මේ අනිත් මාර්ගය. තේරුණාද? ඔබ සංසාරේ කරනවා නේද? ඒ වගේම පින්නතුනි මෙන්න මේ දිව රසය විඥානයක් නිසා ස්පර්ශ ආයතනයකට ගන්නවා. රස දැනෙන බව, සුවඳ දැනෙන බව මේක තමයි මානසික නේද? ඊට පස්සේ තියෙනවා මේ කය පහසක් මේ කොටබ ධර්ම පාඨ ව්‍යාපෝ දෙක ලදගති දියරගති කුසුම් ගති වායු ගති අපේ කය අපිට දැනෙනවා නේද? අන්න කය ඒ කොටබ ධර්ම නිසා දැනගන්න බව විඥානයක් තියෙනවා. මේ තුන්දෙනාගේ එකතු නිසා ස්පර්ශ ආයතනයක් හට ගන්නවා. තේරුණාද? අන්නේ ස්පර්ශ ආයතනය පින්වතුනි මාර පාස්ක ධර්මයයි. මේ කාරණා පහ හේතු කරගෙන අපි තුල දබඩා වෙච්ච යම් ධර්මයක් තියෙනවා නම් ඒක මනපච්චිකම මෙන්න මේ සිතක් සිතුවිලි නිසා හට ගන්නවා නම් දැනගැනීමක් ඇති වෙනවා මනෝ විඥානය පහළ වෙනවා. මේ තුන්දෙනාගේ එකතු නිසා මනෝ ස්පර්ශයක් හට ගන්නවා නේද? මේකත් පිටුතුනි මෙන්න මේ මාර්ගාක්ෂික ධර්මතා. මාර්ගය කියන්නේ ඔබ බැඳපවත්නා ඒ නිසා මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ පිටුතුනි මෙන්න මේ අවිද්‍යාව දකින්නේ නැහැ ඒගොල්ලෝ. මිත්‍යා දෘෂ්ටි ස්වභාවය ඒකයි නේද? මොකද අවිද්‍යාව දකින්නේ නැහැ කියන අවිද්‍යාව දකින්නවා කියන්නේ ආයතනයේ හේතුඵල න්‍යාය දකිනවා. තේරුණාද? ඒක ආයතනයේ හේතුඵල න්‍යාය. මේ මාර්ගපාක්ෂික ධර්ම ටික එයා දකිනවා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඔබගේ භෞතික ඇහැ හදාගෙන පින්වත්නි ඒ ඇහැට පේනවා. හේතුඵල න්‍යාය ගන්නෑ. තේරුණාද? මගේ මේ කනටයි ඇහෙන්නේ. දිවටයි මේ රස දැනෙන්නේ. නාසයෙන්යි ගඳ දැනෙන්නේ. මේ විදිහට ඔබ වස්තු වශයෙන් නිර්මාණය කරගන්නවා. තේරුණාද?
දැන් මෙන්න මෙතන පින්වතුනි බුදුරජාණන් වහන්සේලා පෙන්නන මේ න්‍යාය හොඳින් තෝරගෙන කොහොම හරි වැඩි විස්තර නැතුණා ඔබ තුල පහළ වෙන මේ අවිද්‍යා භූමිය ඔබ තුලින් දකින්න පිළිවෙල. තමා තුලින් දකින්න මේ අවිද්‍යා භූමිය. තේරුණාද? මේ පේන ලෝකෙට ඇදලා දාන්න එපා. තමා තුල මේ වෙන හේතුඵල න්‍යාය ධර්මය තමන්ගේ නුවණට පාද ගන්නට දක්ෂ වෙන්න මේ හේතුඵල න්‍යාය කවුරුත් කරන එක නෙවෙයි කියනවා නේද? දැන් අසංග ළමෙක් ඉන්නවා නම් ඒ ළමයට පෙන්වල බදින්න බැහැ කවදා. ඒ ළමයට ඕන විදිහට රූප බලන්න බැහැ. එහෙනම් අස් පේන කෙනා රූප බලනවා. අස් පේන කෙනාට රූප පේන්නේ නැහැ නේද? එහෙනම් අස් අන්ධ කෙනාට රූප පේන්නේ නැති සමාත කරන්න බෑ. අස් පේන කෙනාට පේන කරන්න බෑ. තේරුණාද? එහෙනම් අපි දන්නවා මෙතන හේතුඵල ධමයක් තියෙනවා. හේතුඵල න්‍යායක්. ඒ නිසා මේ ටික හොඳට තෝරගන්න මේ අවිද්‍යා භූමිය පරිමේ තමාතුලින් දැක ගන්න තමා දක්ෂ වෙනවා. ඊළඟ කාරණා පින්නතුනි ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා නේද? දැන් එතකොට මෙන්න මේ අසත් බාහිර රූපය චක්කු විඥාන 35 ආයතනයක් හට ගන්නවා. එතනින් නතර වෙන්නේ නැහැ පින්නතුනි වේදනා සංඥා සංකාර පහළ වෙලා නේද? සංඥා වාන දික්කේ පංච උපාදාන ස්කන්ධය හට ගන්නවා. අන්නේ හට ගැනීම දික්කේ දික්ක මට්ටම් භවිෂ්‍යති වෙන්නේ නැහැ නේද? ඒක වෙන්නේ නැහැ කවදාකවත්. මොකද ඒක මායාවේ භූමිය. මම මේකෙන් කතා කළේ මේ අවිද්‍යා භූමියයි මායාවට අයිති වෙන්නේ. අන්නේ මායා තමා තුළ ඉන්න මායා පොඩි හඳුනා ගන්නට දක්ෂ වෙන්න. මෙන්න මෙතන මිදිච්ච කෙනෙක් මේ මායාවෙන් දැන් ගැලවෙන්න ඕන. තව අපි කුමා කතාවක් කියන්නම් අපි කතා කරලා තියෙන මේක ටිකක් සම්ලෝක තේරුම් ගන්නට නේද? කුඩා දරුවෙක් ඉන්නවා නේද? ඒ කුඩා දරුවා ඉස්සරහා තියනවා පිළිතුරි පරිවිෂක පරිපේක නේද? දැන් ඉස්සරහා තියනවා පොඩි මේ පරිපේක. හොඳද? පරිවිෂක විතර තියනවා ඒක. වැටුණොත් අතපය කල්ලා. ලෝකෙකට වැටුණොත් එහෙමයි පොඩි කෙනෙක් වැටුණා එහෙමයි. දැන් පොඩි දරුවෙක් තිබ්බොත් මෙයා නතර වෙනවද? ඉස්සරහා පරිපේක තියනවා. මා වැටුණොත් වාගේ නතර වෙයිද? මෙයා කවදාවත් නතර වෙන්නේ නැහැ. මොකද මෙයා ඉස්සරහා බලක් තියෙන පරිපේක ටිකක් තියෙන කියලා දැනගැනීම මේ කුඩා දරුවා තුල ඇත්තේ නැහැ. ඇත්තේ නැති නිසා මෙයා අතරින් බහිනකොට මෙයා පෙරලන ගිහින් වැටිලා තුවාල වෙනවා නේද? බුද්ධ උනස්සයාට පැමිණෙන බව තියෙනවා නේද? දැන් අපි දන්නවා පින්වතුනි මේ කුඩා දරුවා එතනින් වැටෙන්නේ පින්වතුනි දන්නේ නැති නිසා. දැනගෙන නැහැ, හඳුනගෙන නැහැ. මොකද්ද? එතන තියෙන්නේ බලක් පරිපේරක් කියන අදහස නේද? ඒ ඉස්සරහා තියෙන බලක් කියලා දන්නේ නැති නිසාම කුඩා දරුවා කියලා වැටෙනවා. ඒ බලක් කියන සංඛාරයේ චේතනාව ඒ දරුවට නැති නිසා ඒ බලක් කියන එක හඳුනන්නේ නැහැ. ඒ බලක් කියන එක දැනගන්නේ නැහැ. හඳුනන්නේ නැහැ කියන්නේ සංඥාව, දැනගන්නේ නැහැ කියන්නේ විඥානය. තේරුණාද? දැනගන්නේ කියන්නේ විඥානය. දැන් මෙයා දැනගන්නේ නැහැ. දැනගන්නේ නැහැ කියන්නේ විඥානය තියනවා කියලා බලවන්න බෑ. මෙයා හඳුනන්නේ නැහැ කියන්නේ සංකාරයක් තියනවා කියලා බලවන්න බෑ. ඒක පරිපේර කියන අදහස අතුල ඇත්තේ නැහැ. දැන් ඒකේ කියන්නේ මොකද්ද? සංකාරය තියනවා කියලා බලවන්න බෑ. නේද? ඒක නිසා මෙයාට බය උපදින්නේ නැහැ. නේද? එයාට වේදනාව උපදින්නේ නැහැ. නේද? එයාට සංනා මාන දිට්ඨි කියන ප්‍රපංච පහළ වෙන්නේ නැහැ. ඔන්න කුඩා දරුවා ඉන්නවා අපිමගේ. දැන් මේ දරුවට හම් වෙන්නේ නැහැ මේ කිසිම. අම්මා ඉන්නවා යාගේ. හොඳද? ඔන්න අම්මා ඉන්නවා. අම්මා දකින්නවා ඉස්සරහා බලක් තියෙනවා. පඩි වෙලා තියනවා කියලා දකිනවා. නේද? අම්මා දකිනවා. අම්මට පඩි වෙලා කියන අදහස එනවා. නේද? අම්මට පඩි වෙලා තියනවා කියන අදහස ඇවිල්ලා
තේරුණාද? ඒ අදහස හඳුනා ගන්නවා. අදන පඩිපෙළ. නේද? අන්න විඥාණයෙන් දැනගන්නවා. පඩිපෙළක් තියනවා කියලා දැනගන්නවා. අන්න පඩිපෙළ කියන සංකල්පය අමලක තියෙනවා, සංඛාරය තියෙනවා. ඒ සංඛාරයට සාපේක්ෂව ඒක හඳුනා ගන්නවා. නේද? පඩිපෙළක් කියලා හඳුනා ගන්නවා. පඩිපෙළක් එතන තියනවා කියලා දැනගන්නවා. මේ දැනගැනීමත් එක්ක එයාට බය උපදිනවා. වැටුණොත් තුවාල වෙනවා. ඒ බය ඉපදීමත් මේ දැනගැනීමත් එක්ක එයා දන්නවා දුකද උපදින්නේ සැපද කියන එක. අන්න වේදනාව පහළ වෙනවා. ඒ නිසා තණ්හාව ඇති වෙනවා, මමත්වය ඇති වෙනවා, මාන දිට්ඨි පහළ වෙනවා. මේ මම කියන අදහස ඇවිල්ලා ඒක පහළ වෙනවා පංච උපාදානස්කන්ධේ හට ගැනීම සිදු වෙනවා. මොකද පොඩි ළමයාට ධන ගන්න දරුවට පඩිපෙළක් ඉස්සරහා බලක් තියනවා කියන දැනගැනීම නැහැ. නේ ඒ සංකාරය නැහැ. පඩිපෙළක් කියන වචනේ නැහැ. ඒ නිසා හඳුනා ගන්න නැහැ ඒක. පඩිපෙළක් ඉස්සරහා තියනවා කියලා හඳුනා ගන්න බෑ. ඒ වගේ පඩිපෙළක් කියන දේ එයා දැනගන්නේ නැහැ. එහෙනම් හඳුනන්නේ නැහැ, දැනගන්නේ නැහැ. ඇයි ඒ සංඛාර නැති නිසා? විවිධාකාරයි. සංඛාර නැති දරුවට කියනවා ප්‍රබක්සරං චිත්තං කියලා. නේද? එයාගේ මනස ප්‍රබක්සරයි. එයාට සංඥාවෙන් දැනගන්න කිසිවක් නැහැ. හඳුනගන්න කිසිවක් නැහැ. විඥාණයෙන් දැනගන්න කිසිවක් නැහැ. ඒ නිසාට බය උපදින්නේ නැහැ. ඒ නිසා එයාට දුකද සැපද කියලා පවතින කියලා එහෙම සංකල්පෙන්නේ නැහැ. ඒ නිසා එයාට තණ්හා මාන දිට්ඨි යෙදෙන්නේ නැහැ. මම මේ දෙන පණිවිඩය හොඳට අරන් බලන්න මොකක්ද කියන්නේ කියලා. හොඳද? ඒක නිසාමයි. දැන් එතකොට අම්මා ගත්තොත් අම්මා දන්නවා පඩිපෙළ කියන වචනේ දන්නවා. ඒ සංකාරයේ තියෙනවා නේද? අම්මා එක හඳුනා ගන්නවා. අම්මා එක දැනගන්නවා නේද? ඒ නිසා වැටුණොත් දුකද සැප දෙන්නේ කියලා දන්නවා නේද? මේකට අනුකූලව තණ්හා මාන දිට්ඨි ප්‍රපංච හේනවා. දැන් කුඩා දරුවා වෙනයි අම්මා වෙනයි. දෙන්න දෙකක්මයි. අම්මා දන්න නිසායි දරුවා ආරක්ෂා කරන්නේ. අම්මා දන්නවා මේ කිසිවක් දරුවා දන්නේ නැහැ. අනිවාර්යෙන් ධර්ම ගහින් ගියොත් අතලින් පිටට වැටිලා දරුවා අනුතරපත් වෙන්න පුළුවන් කියන දැනගැනීම තියෙන්නේ අම්මා තුලයි. ඒ දැනගැනීම සිදු වෙන්නේ ඔන්නෝයි ඥායකයි. තේරුණාද? අන්න ඒක නිසා දැන් අපි බලන්න ඕනේ ඊළඟ කාරණාව. නේද? දැන් අපි අවිද්‍යා සහගත භූමියක් පැනෙවුවා. නේද? චක්කුම් පටික රූපේක උපාදී චක්කු විඥානං තීනං සංගති පස්සෝ. ඇස තියෙනවා, ඇසට පේන රූපයක් තියෙනවා. නේද? ඒ නිසා දැනගැනීමක් තියෙනවා. විඥානය පහළ වෙනවා. මේ ස්පර්ශයෙන් සපේන බව ඇති වෙනවා. දැන් මොන අපි එහෙම න්‍යායකට ඉදිරිපත් කළා. නේද? දැන් ඒකට ඇසක් තියෙනවා, ඇසට පේන රූපය අපි දැනගත් එකක් වෙන්න දෙපේ. නේද? දැන් අම්මා දමගාන දරුවා ළඟ ඉන්න අම්මා නේද? පඩිපෙළ කියලා දැනගන්නවා. නේද? පඩිපෙළ කියලා පඩිපෙළක් හම්බ වෙනවා, ඒ වචනේ හම්බ වෙනවා, සංකාරේ චේතනාව තියෙනවා. ඒ නිසා ඒක හඳුනා ගන්නවා. නේද? ඒක සංඥාව, ඒක දැනගන්නවා, ඒක විඥානය. දැන් මියා පඩිපෙළ කියලා හඳුනගන්නේ කුමක්ද? සංකාරය. එයාගේම තුල පහළ වෙන චේතනාවයි. එයා දැනගන්නේ කුමක්ද? එයා තුල පහළ වෙන චේතනාවයි. නේද? එහෙනම් දැන් මෙයා පඩිපෙළ කියන දකින්න කුමක්ද? එයාගේ මේ සංඛාරයමයි. තේරුණාද? ඝන වශයෙන් තියෙන එකක් නොවේ. ඒක බුදුදහම ගැඹුරුයි. අපි හැමතිස්සෙම දකින්නේ අල්ලහාට ගිය පඩිපෙළ. මේකෙන් වැටුණොත් තුවාල වෙනවා. දැන් මේ අදහස ඔක්කොම තියෙන්නේ තමන්ගේ සංඛාරය මතයි මේ ටික ගොඩනැගලා තියෙන්නේ. දවදාන දරුවට ඉස්සරහා පඩිපෙළක් හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් යාට නැහැ. ඉස්සරහා හැමතිස්සෙම දවදාන දරුවට මොකද අවකාශයක් විතරයි. අවකාශයක් හම්බ වෙන්නේ. හිස්ස භාවය නේද? යම් කෙනෙක් යම් දෙයක් පොඩි කෙනෙකුට හම්බ වෙනවා. අම්මට හම්බ වෙන්නේ පඩිපෙළ කියන දැනගැනීම නිසා.
පල්ලෙහාට යන තියෙන පඩිපෙළ දැනගැනීමයි අම්මා නොවැටෙන්න හේතුව. ඒ දැනගැනීම තියෙන නිසා, හඳුනන නිසා නේද? දරුවා තුළ පඩිපෙළ කියන අදහස නැති නිසා හඳුනන්නේ දැනගන්නේ නැහැ. ඒ නිසා හඳුනා ගැනීමකුත් නැති නිසා, දැනගැනීමකුත් නැති නිසා, පඩිපෙළ කියන වචනේත් නැති නිසා දරුවා ඉස්සරහට ඉන්න වචනේ නතර කරන්න කවදාවත් බැහැ. දැන් ඒකට බලන්න දරුවාගේ ඇහැට ඉස්සරහා තියෙන පඩිපෙළ පල්ලෙහාට තියෙන පඩිපෙළ හම්බ වෙනවද? හම්බ වෙනවද? ඈ? හම්බ වෙන්නේ නේ. අම්මටයි හම්බ වෙන්නේ. පඩිපෙළ පල්ලෙහාට තියෙන පඩිපෙළක් තියෙනවත් හිතන නිසා. හිතන දේ හඳුනා ගන්නවා, හිතපු දේ දැනගන්නවා. විඥානයි. හිතපු නැති දෙයක් හඳුනන්න පුළුවන්ද? බැ. නේද? දැන් ඔයගොල්ලෝ මේ බරහන් වෙලාවේ ලෝකෙ කොච්චර දේවල් වෙනවද? නේද? මොකද? ඒවා ඒ සංකාරය නැති නිසා ඒවා හඳුනන්නෙත් නැහැ, ඒවා දැනගන්නෙත් නැහැ. මේ නාම ධර්ම ටිකේ පැවැත්මක් තියෙනවා. දැන් ඒකට බලන්න ඔබලා අම්මට පඩිපෙළ හම්බ වෙන්නේ නේද? අවදානම් පඩිපෙළක් අම්මට හම්බ වෙන්නේ. අම්මටද හම්බ වෙන්නේ නැත්නම් ඒ සංකල්පයක්ද? සංකල්පයක් හම්බ වෙන්නේ. ඒ සංඛාරයයි, ඒ චේතනාවයි අම්මා හඳුනගන්නේ, අම්මා දැනගන්නවා. ඒ නිසා අම්මා ඒ පඩිය පැටෙන්නේ නැත්තේ. කුඩා දරුවට මේ පඩිපෙළක් කියන සංකල්පය නැති නිසා එයා ඒක හඳුනාගන්නේ නැහැ. එයා ඒක දැනගන්නේ නැහැ. එහෙම එකක් එයාට හම්බ වෙන්නේ නැති නිසා එයා ගිහිල්ලා වැටෙනවා. දැන් එතකොට බලන්න මේ පඩිපෙළ කියන කාරණාව කුඩා දරුවගේ හැට පේලා තියෙනවද? පේන්නේ නැහැ. නේද? පේනුණා. එයා වැටෙයිද? එයා වැටෙන්නේ නැහැ. නේද? පේනුණා වැටෙන්නේ නැහැ. ඔන්න ඔය දැන් අම්මා කියන කෙනාට දැන් පඩිපෙළ පේනවා. අන්නේ පේන නිසා කියනවා ඇසත් බාහිර රූපය චක්කු විඥානයේ නිසා ස්පර්ශ ආයතනය. ස්පර්ශ ආයතනය කියන්නේ අපිට පේන බව. පඩිපෙළ පේන බව. දැන් බලන්න මේ මායාවේ භූමිය. තේරුණාද? දැන් බලන්න අපි ඉන්නේ කොහෙද කියලා. පොඩි ළමයාට ඇහැට පඩිපෙළ හම්බුනාද? ඇයි නැත්තේ? සංඛාරය නැති නිසා. පඩිපෙළ කියන දැනගැනීම නැති නිසා නේද? පඩිපෙළ කියන දැනගැනීම පොඩි ළමයා ළඟ නැත්තා. හඳුනා ගැනීම දිනවද පඩිපෙළ? නැහැ. පොඩි ළමයා හඳුනා ගන්න නැහැ. එතකොට දැනගන්නවද? නැහැ. දැනගන්නවා කියන්නේ විඥානය. ඒක හම්බ වෙන්නේ නැහැ. නේද? ඒක නිසාම වැටෙන්නේ. දැන් එහෙනම් පොඩි ළමයාට පේනවා කියන කාරණාවක් සිදු වෙලා නැහැ. පේන්නේ නැහැ. පේුණා පොඩි ළමයා ගිහලා පඩිපෙළ බිමට වැටෙයිද? කවදාවත් පේන්නේ නැහැ. අපි හිතුවට යාගේ හැ පේනවා කියලා ඇත්තටම යාගේ හැ පේilla නැහැ. සම්මුති ලෝකයේ දැන් බලන්නේ නම් පොඩි ළමයාට පරවන්න පුළුවන්ද මේක තීක්ෂණ නුවණ ඇසට බාහිර රූපයක් පෙන්නා ඒක දැනගත්තා ස්පර්ශ ආයතනයක් දිනා කියලා පැනගිය හැකිද? මං කිව්වට පිළිගන්න එපා. තේරුණාද? ඇසට පොඩි ළමයාගේ ඇසට පඩිපෙළ පල්ලෙහාට තියෙන පල්ලම පෙවුනනා එයා බඩ ගාගෙන ගිහිලා ඒකෙන් වැටෙයිද? එයා යන්නේ නැහැ. මේ කවදාකවත් ඒක සිදු වෙන්නේ නැහැ. ඒ දේ ආතුරු සිදු වෙන්නේ ඇහැට පල්ලෙහා තියෙන පඩිපෙළ එයාට හම්බුනේ නැහැ. අම්මට ඇහැට පල්ලෙහා තියෙන පඩිපෙළ හම්බෙන්නේ නැහැ. පඩිපෙළක් කියලා හිතන නිසා අම්මා පඩිපෙළක් කියලා හිතන දෙයක් හම්බ වෙනවද? ඇහැට පඩිපෙළ පේනවද? දන්න ඇහැට පේනවනම් චක්කුම් පටිච්ච රූපේ උපදී චක්කු විඥාන තින්දන් සංගති පාසෝ වෙනවා. අන්න මායාවේ භූමියට වැටෙනවා. අම්මට ඇත්තටම පඩිපෙළ පේilla නැහැ. ඇහැකට වෙලා තියෙන්නේ හටගත් සංඛාරය හඳුනාගත්ත දැනගත්ත. ඒක නිසා අම්ම මේ නැහැ. අම්මා දැනගත්ත එතනින් දැස්සුත් වැටෙනවා. තේරුණාද? ධර්මයට ඔය අධ්‍යක්ීම ඔය සංඛාර ධර්ම ඔය නාම ධර්ම ටික නැති නිසා දරුවා වලේ වැටෙනවා. අම්මට නාම ධර්ම ටික තියෙන නිසා අම්මා අර වලේ වැටෙන්නේ නැහැ. අම්මා දැන් අර වලේ වැටෙන්නේ නැත්තේ
ඇහැට පේන දේ කර්මයාද එයාගේ සංකල්පේ නිසාද නාම ධර්ම ටිකක් නිසා එයාමනේ වැටෙන්නේ නැතුව මිසක් නාම ධර්ම ටික නැති වුණොත් අම්මත් අර වලේ ඔතනින් වැටෙනවා අම්මට පෙන්නේ නැහැ එහෙනම් මේක තෝරගන්න ඕනේ මොකද්ද අපි හිතනවා ඇහැට රූපයක් පේනවා කියලා ඇත්තටම ඇහැට රූපයක් පේන විඥානය හට ගන්නවාද අපිට පහළ වෙච්ච සංකාරය අපි හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සහ දැන ගැනීම සිදු වුණාද ඒ චිත්ත ධර්මය චිත්තදර්ශකයන්ගේ හේතුඵල න්‍යායයට සිදු වෙන්නේ නැත්නම් ඇහැට පේන ලෝකයක හේතුඵල න්‍යායයට සිදු වෙන්නේ එහෙනම් යම් කෙනෙක් දක්ෂ වුණොත් මෙන්න මේ චක්කු පටිච්ච රූපේට උප්පත්ති චක්කු විඥාන තින්දම් සංගති පස්සෝ ඇසක් තියෙනවා ඇහැට පේන රූපයක් තියෙනවා ඒ නිසා විඥානයක් හටගෙන ස්පර්ශ ආයතනයක් හටගත් ඒක තමයි මට මේ ලෝකේ පේන බව ඒක ඝන සංඥාවෙන් හම්බ වෙනවා මෙතනින්ද අපිට ලෝකේ හම්බෙන්නේ එතනින් හම්බ වෙනවා නම් එයා ඉන්නේ මාර්ග පාක්ෂික ධර්මයක් අර වසභක්ති මාර්ගයට බන්ධනය වෙලා ඇත්තටම අපි දැන් කරපු ගවේෂණය ඒ ගවේෂණය මත අපි දන්නවා ධනගාන දරුවට චක්කුම් පටිච්ච රූපේ උපදී චක්කු විඥාන බලවන්න බෑ. එයා ලොකු වෙනවා. ලොකු වෙනකොට මේ දරුවා ලොකු වෙනකොට අන්න අර සංකල්පය අම්මා කියනවා ඔතන වැඩේ පුතේ ඔතන පඩි පෙළ කියලා මේ ටික ලොකු වෙනකොට උගන්වනකොට නේද? උගන්වනකොට සාමාන්‍යයෙන් ඇවිදිනා අවුරුදු පුරුදු වෙච්ච කෙනෙකුත් ඔය දේ වෙන්න පුළුවන්. දමයාන කතාවක් ඉතිරෙට. කොහොමද පින්වතුනි අම්මව පාලනය වෙන්නේ නේද? සංඛාරය හඳුනාගෙන නේද? සංඛාරය දැනගත්ත එතනින් තමයි පින්වතුනි මේ අම්මා ලෝකයේ හම් දැකලා තියෙන්නේ. නේද? දැන් ඔබට තේරෙනවා එදා බායි දාපිට බුදුහාමුදුරු කියනවා දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති දැක්කොත් දැක්කා පමණයි බායිද දැක්කොත් දැක්කා පමණයි කියනා බුදුරජාණන්සේ දේශනා කළේ චක්කුම් පටිච්ච රූපේට උපදී චක්කු විඥාන කියලා පරියාය නොවේ ඇහක් කියනවා නම් ඇහට අනිවාර්යෙන් රූප පේනවමයි ඒ නිසා විඥානේ දැනගන්නවමයි මේ න්‍යාය නොවේ නේද ඒ න්‍යාය දරුවට නෑ අපිට මෙන්න මේ දර්ශනය කියන්නේ අපිට හම්බෙලා තියෙන අපි දන්නවා අම්මට ඉස්සරහා ගැඹුරු වලක් හම්බුනේ පරිපලක් හම්බුනේ අම්මගේ ඇහැට නෙවෙයි වලක් කියලා හිතුවා හිතුපු දේ හඳුනාගත්තා සංඥා හිතුපු දේ දැනගත්තා ඒ නිසා අම්මා වලේ වැටෙන්නේ මෙන්න මේ අම්මා ළඟ වෙන සිදුවීම කියලා දෙන්නේ ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් මේ ගුණාධර්ම ළඟ වෙන සිදුවීම තේරුම් ගන්න අපිට දහම් කියලා දෙන්නේ ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් නැත්තම් අම්මා හිතනවා මගේ ඇහැ තියෙනවා මගේ ඇහැට රූප තියෙනවා ඒ නිසා විඥානය මගේ දරුවටත් ඇහැ තියෙනවා දරුවට රූප වේනවා ඒ නිසා විඥානේ හට ගන්නවා තමා ළඟ තියෙන දෘෂ්ටියට සාපේක්ෂව අර උඩිපිරිය අතරින් දරුවා ගැන තීරණ ගන්නවා දරුවා ධනගාන දරුවා ගැන තීරණ ගන්නවා ඒක නිසා බලන්න විඥානයක් හටගන්නේ ඇහැට පේන දැනින් නොවේ විඥානය හටගන්නේ චිත්තයට සාපේක්ෂව දැනගැනීමක් ඇති වෙන්නේ දැනගන්නේ හැමතිස්සෙම චිත්ත ධර්මයක් සංඛාරයක් විසක ඇහැට පේන එකක් නෙවෙයි මේ සිදුවෙන චිත්ත ධර්මයේ හේතුඵල න්‍යාය නේද සංඛාරය පහළ වෙනවා සංඛාරය හඳුනා ගන්නවා සංඛාරය ගැන දැනගන්නවා නේද ඒ නිසායි තණ්හා මාන දිට්ඨිය කියලා දැන් තණ්හා මාන දිට්ඨිය ඇතිලා තියෙන්නේ පේන රූපයකටද නැත්නම් හිතපු දෙයකට හිතපු දෙයකටයි ඔබලා මෙන්න මෙතනින් අවුල ගන්න පුළුවන් වුණොත් ඔකට කියනවා පින්වතුනි පාටිසෝතගාමී මාර්ගය දෙනවා මෙයාටයි පුළුවන් පින්වතුනි ප්‍රපංච නැතුව ජීවිතය ගන්න ඒ හිතපු දෙයකට මේ ප්‍රපංච ඇති වුණාට
පින්වතුනි පතග්ජන කෙනා හිතන්නේ ඇහැට පේන දෙයකයි මං තණ්හා මාන දිට්ඨි මට එදිලා තියෙන්නේ. මේ අතට හවුවෙන ඇහැට පේන මගේ රූපයට සාපේක්ෂවයි මම මේ මගේ රූපේ තණ්හා මාන දිට්ඨිය කියලා. මේ රූපේ සාපේක්ෂව. තමන් තුළ තණ්හා මාන දිට්ඨි පහළ කරගෙන. ඇත්ත වශයෙන්ම තමන් තුලත් මේ හැම ධර්මයක් තුලම වෙලා තියෙන පින්වතුනි මේ නාම ධර්ම ටික පවතින්නේ පින්වතුනි මේ සංඛාරයක් දැන ගැනීමක් හේතු කරගෙන හඳුනා ගන්නවා දැන ගන්නවා ඒ අනුවයි සැප හෝ දුක් හෝ වේදනාව පහළ වෙන්නේ අන්න තණ්හා මාන දිට්ඨි පහළ වෙනවා පින්වතුනි මේ දේ සිදු වෙන්නේ පින්වතුනි මේක තමයි ඇත්ත සිදුවීම හැබැයි අපි අරන් තියෙන්නේ ඇහැට පේන ලෝකෙට අපි රාගයෙන් බැඳලා තියෙන්නේ අපි ඇහැට පේන රූපයට පින්වතුනි දෙවේශී ගැටලා තියෙන්නේ අපි ඇහැට පේන රූපයකට අපි මුලා වෙලා තියෙනවා. අපි තණ්හාවෙන් බැඳලා තින්නේ ඇහැට පේන රූපයකට. පින්වතුනි ඇහැට පේන රූපයක තණ්හාව තිබුණා නම් ඒ රූපය අපිට නැති කරන්න බෑ. බලන්න ඔබලගේ අම්මලා තාත්තලා මැරලා ගියා. ඔබලා සිහි නොකර ඉන්නවාද? ඇයි සිහි කරන්නේ? පින්වතුනි අම්මා ජීවත් ඉන්න කාලේ ඒක සංඛාර ධර්මයක් අම්මා මරුණත් ඒ සංඛාරය නැතුන්නේ තාම හිටින්නේ. ඒ නිසා පින්වතුනි චේතනාන් වීකේ කම්මං වදා අපේ අදහසක් තියෙනවා ඇහැට පේන රූපයට අපි රාගයෙන් බැඳලා ඉන්නේ. අපි ආදරය කරන්නේ ඇහැට පේන රූපෙටයි කියලා අපි ඉතිරියාගෙන නෑ පින්වතුනි. අපි ආදරය කරන්නේ අපි දෙවේශයෙන් ගැටෙන්නේ අපි රාගයෙන් බැඳලා ඉන්නේ අපි මුලා වෙලා ඉන්නේ අපි තුල පහළ වෙන සංඛාරය. මේ මුලාව අපි තුල පහළ වෙච්ච මේ සංඛාරය මේ වචනේ නේද? ඒක පින්වතුනි අපි හඳුනා ගන්නවා ඒක දැන ගන්නවා ඒ නිසා සැප හෝ දුක් හෝ වේදනා පහළ වෙනවා. පින්වතුනි මේක කරවන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මෙතන පහළ වෙනවා චිත්ත කායික රූප නිබ්බාන. ඒරුණා මේ චිත්ත කායික ධර්මය හඳුනා ගන්න මේ වෙන පින්වතුනි මේ නාම ධර්ම වල වෙන මේ සිදුවීමයි අපිට පිළිතුරු මේ ලෝකේ ඇහැවෙනා කරගන්න. අත් වශයෙන්ම කුඩා දරුවගේ ඇහැට අර වල පෙන්නලා වගේ අම්මට වල පෙන්නේ වල කියලා හිතන නිසා. පේනවා කියන කාරණාවන්න බලන්න වල කියලා සංඛාරයේ තියෙනවා. ඒකයි ඒක හඳුනා ගන්නවා නේද? ඒක ගැන දැනගන්නවා. මෙන්න මේ ස්වභාවයට මේ වල කියන චේතනාව සංකාරය හඳුනගන්න එකට මේ වල කියන සංකාරය දැනගන්න එකට අපි කියනවා අපි කියන එහෙම අපි කියන රස දැනගන්නවා කියලා නේද? දැනගන්නේ මොකද්ද දැනගෙන රසයි කියලා තමන්ගේ චේතනාව බාහිර මොකක්ද රසද බාහිර කිසිවක් නෙවෙයි. ඔබලා යම් දවසක දක්ෂ වුණොත් මේ චක්කුම් පටිච්ච රූපේ උත්පත්ති චක්කු විඥාන කියන මේ හේතුඵල න්‍යායයෙන් ගැලවෙන්න ඔබලා දක්ෂ වුණොත් චිත්ත කායික කියන ධර්මතා හඳුනා ගන්න නේද? සංකාර සංඥා විඥාන පස්ස මනස්කාර කියන මේ නාම ධර්ම පහ ඔබ හඳුනා ගන්න දක්ෂ වුණොත් ඔබ තුල નિરાයාසයෙන් ඔබ නියෝජනය කරන්නේ මේ කාරණා නාම ධර්ම පහ මිසක ඇහැට පේන කිසිමක් ලෝකේ නැතුව ඔබ දැක්කොත් අන්නේ දාට ඔබ මායයෙන් මිදෙනවා කියනවා. අන්න අසත් බාහිර රූපය චක්කු ඥානයෙන් පරියායන් කරනවා. එහෙනම් මම මේ දෙන භූමි දෙක හොඳට හඳුනා ගන්න. තේරුණා? කවදාකවත් ඔබට පොඩි කාලේ ඇහැට රූප පෙවුනේ නැත්නම් කවදාකවත් ඔබට ලොකු වෙලාවකට රූප පෙන්නේ නැත. ඔය හැටුන රූප පෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ ලෝකේ. ඔය කන් ශබ්ද ඇහෙන්නේ නැහැ. ඔය දිවට රස දැනෙන්නේ නැහැ. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒකට අපි හිතන්නේ මේ දිවට රස දැනෙන්නේ. මේ නායකයි ගන්න සුමුද. මේ කන්ටයි ශබ්ද. මේ ඇහැටයි මේ භෞතික වස්තුවටයි ඇහැරති වස්තුවටයි රූප පෙන්නේ. නෑ පින්වත මේක පරිසෝතගාමී. මේක අනුසෝතගාමී. මේ ආයතනයට සාපේක්ෂව හේතුඵල න්‍යායක් ලෝකේ තියෙනවා.
ඒක අවිද්‍යා භූමිය මනාව දැක ගන්න. විද්‍යාව යන පින්වතුනි දරුවට පින්වතුනි පඩිපෙළ වෙන්නේ නැහැ පාලලා. නේද? ඒ නිසා යා ගිල වැටෙනවා. පෙවුනොත් යනවද? නැහැ. අම්මා යනකොට ඔක වැටෙන්නේ? අම්මා යන්නේ නැහැ. නේද? බලක් තියනවා ඒ වලටම පයින් නැහැ. අම්මෝ වලක් කියලා පස්සට යනවා. දරුවත් දැන් පස්සට නේද? නැහැ. දරුවා ගිහලා වලේ වැටෙනවා කියලා. තේරුණාද? දරුවා ගිහිල්ලා වැටෙන්නේ දරුවට පේන්නේ නැති නිසා, අම්මා ගිහිල්ලා වැටෙන්නේ පේන නිසා. පේilla නෙවෙයි තියෙන්නේ පින්වතුනි මෙතන මෙන්න මෙතනයි ඔයගලන් යටිකුරු වෙච්ච දේ උඩු කරන්න ඕනේ මෙතනයි. පේilla නෙවෙයි තියෙන්නේ විතරයි තියෙන්නේ. මේ හිතපු දේ පෙවුන හැටි තමයි ඔයගලන් දකින්නේ. හිතපු දේ හඳුනාගත්තේ. කවදාකවත් පින්වතුනි ඇහැට පේන දේ හඳුනා ගන්නත් බෑ. ඇහැට පේන දේ දැනගන්නත් බෑ. ඇහැට පේන දේ අරබයා සකෝ දුක්ඛ වේදනා පහළ වෙන්නේ නැහැ. ඇහැට පේන දේ අරබයා තණ්හා මාන දිට්ඨි ප්‍රපංචය දෙන්නේ නැහැ. මොකද එහෙම දෙයක් ලෝකේ විද්‍යාමාන නැහැ. අර කුඩා දරුවා පොඩි කාලේ වලේ වැටුණා ලොකු වෙලා වැටෙන්නේ නැත්තේ. අම්මා කියලා දෙනවක වලක් කියලා. වලක් කියන සංකල්පය ඇතුළු නැහැ කියලා. එයා ළඟට යනකොටම අර සංකල්පේ මතක් වෙනවා. වලක් කියන සංකල්පේ මතක් වෙලා ඒක දැනගන්නවා, ඒක හඳුනා ගන්නවා. ඒ නිසා දුකද සැප දෙන්නේ කියන එකක් දන්නවා. අන්න පින්වතුනි ආවල් බලන්නට යන්නේ නැහැ. තේරුණාද? දැන් අර කුඩා දරුවා දවදාන කාලේ වැටුණා, දැන් වැටෙන්නේ නැහැ. දැන් වැටෙන්නේ නැත්තේ පේන නිසාද? පේන්නේ නැහැ පින්වතුනි. මේ ලෝකේ රූප අනිදර්ශනයි. තේරුණාද? ඒ නිසා මේ විද්‍යාවයි අවිද්‍යාවයි සොයා ගන්න. මොකද අද පේනවා කියන දේ සිදු වෙනා තියෙන පින්වතුනි චිත්ත ධර්මයන්මයි පවතින්නේ. ඒ සංඛාරය චිත්ත ධර්මයේ අනුව සංඥා විඥාන ඇති වෙලා තියෙනවා. එහෙම ධර්මයක් විතර කවදාකවත් පින්වතුනි ඇහැට රූප පෙන්නලා නැහැ. දැනුත් මේ හැමෝම ඉන්නේ පොඩි කාලේ ඇහැට රූප පෙවුන්නේ නැහනේ. අර වල පෙවුන්නේ නැහනේ, පෙවුනා වැටෙන්නේ නැහනේ නේද? තාම ඉන්නේ එතන. ඒක නිසා වැටෙන්නේ. අපි වැටෙන්නේ නැහැ. අපි හිතුවොත් වැටෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු නැති විදිහට වැටෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තු නැති විදිහට දල්වල කකුල් හැක්කෙනවා. චුට්ටි පඩියක් තිබුණා ටක් ගාලා වැටිලා බැලන්ස් නැතුව ගිහලා ඉසිලා යන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? මෙතන වලක් තියනවා ගැට්ටක් තියනවා කියලා දැනගත්තොත් කවදාවත් වැටෙන්නේ නෑ. ඒකට හරියන්න බහිනවා. ඒ බහින්නේ කොහෙන්ද? මනසමයි මේ වැඩ. මේ මනස ගැන ගවේෂණය කරන්න. මෙතනයි අපේ බුදුදහම තියෙන්නේ. මේක බුද්ධ දර්ශනය. තේරුණාද? ඇහැට පේන දේ තියෙන බුද්ධ ආගම. ඒක ආගම නේද? එහෙනම් පිටුතුනි මේ විදිහට චිත්තසයිස්ක හඳුනාගෙන චිත්තසයිස්කනෝ කටයුතු කරන්න පුළුවන් නම් ඔයගලන්ට බුද්ධ දර්ශනය හම්බ වෙන්නේ. ඒ නිසා මම මේ කරපු උපමාදේ හොඳින් ගන්න. හොඳට ගවේෂණය කරන්න. අම්මා ඇයි වලේ වැටෙන්නේ නැත්තේ? ඇයි දරුවා වලේ වැටෙන්නේ? දරුවට වල පෙනිලාද? වල පෙනුන දරුවේ දැන් අම්මට වල පෙනිලා. ඒ නිසා අම්මා වලේ වැටෙන්නේ නැහැ. දරගාන දරුවට වල පෙවුන්නේ නැති නිසා දරගාන කියලා වැටෙන්නේ. එහෙනම් දරගාන දරුවට පුළුවන් ද අපිට පනවන්න චක්කුම් පටිච්ච රූපේ උපපටි චක්කු විඥාන කියන න්‍යාය පුළුවන් ද පනවන්න? ඒකපල න්‍යාය පුළුවන් ද පනවන්න? පනවන්න බෑ. තේරුණාද? මෙන්න මේ චක්කුම් පටිච්ච රූපේ උපපටි චක්කු විඥාන කියන න්‍යාය පනවන්නේ අම්මට. අම්මට ඇහැ දිනවා ඇහැට පේනවා වල නේද? ඒ නිසා ඒක දැනගන්නවා. මෙන්න මෙතන තියෙන යථාභූත ඥානය තමයි වල කියලා දැනගත්ත නිසායි හඳුනාගෙන දැනගෙන මේකෙන් ගැලවෙන්නේ. මේ ඔක්කොම සිතේ හේතුඵල න්‍යායක් මිසක ඇහි හේතුඵල න්‍යායක් නෙවෙයි. කනේ හේතුඵල න්‍යායක් නෙවෙයි. ඒ නිසා මේ එහිපස්සික ධර්මය තමාතුලින් මේක දකිනවා නම් තමාව අවබෝධ කරගන්නවා නම් මේකයි පින්වතුනි බුදුදහම. ඒ නිසා මේ බව හොඳට තේරුම් ගන්න. හොඳට හිතන්න. නිතර නිතර කල්පනා කරන්න. කල්පනා කරන්න දක්ෂ වුණොත් ඇත්තටම
පෙනිච්ච දෙයක් අරමුණට අපි සතුටු වෙන්නේ දුක සැප එන්නේ හිතුව දෙයක් අරමුණට දුක සැප එන්නේ කියලා උත්සාහ කරනවා. ඒක නිසා පින්වතුනි මේ ඇස කන නාසය දිව ශරීරය කියන්නේ මායයට අයිති ධර්මයක්. එහෙනම් මම මේ වෙලාවේ අවිද්‍යාව සහගත භූමියක් පෙන්වුවා විද්‍යාව සහගත භූමියක් පෙන්වුවා. මම දුකක් පෙන්වුවා දුක සමුදයක් පෙන්වුවා. මම නිරෝධයක් පෙන්වුවා මාර්ගයක් පෙන්වුවා. අවිද්‍යාව සහගත භූමියේ තියෙන නිරෝධ මාර්ගය මොකද නිරෝධයද? අවිද්‍යාව භූමියේ නිරෝධය. ඒ නිසාම මාර්ගය කියනවා. අවිද්‍යාව සහගත භූමියේ තියෙනවා විද්‍යා දෘෂ්ටික මාර්ගයේ නිරෝධය. නේද? ඉතින් අන්නේ නිසා පින්වතුනි අවිද්‍යාවත් විද්‍යාවත් මනාව හඳුනා ගන්න තමාතුළු කොහොමද තියෙන මාර්ගය හොයන්න දෙපා තමාතුළු ඉන්න මේ මාර්ගය පස් දෙනා හොයන්න ගන්න. තේරුණාද? මේ මාර්ගය පස් දෙනා හඳුනගෙන මේ පස් දෙනාගෙන් ගැලවෙන්න බලන්න පොඩි ළමයි අම්මයි උපමා කරගෙන හොඳට බලන්න ඉගෙන ගන්න. මේකයි විදර්ශනාව ඔබට මාර්ගය උදා ගැනීමට. අන්න ඔබ දැක්කොත් පොඩි ළමයාට පේන්නේ නැහැ. පොඩි ළමයා ලොකු වෙනකොට පේනවා කියලා බලවන්නේ. ඒ වලට නැවත පොඩි ළමයා නොවැටෙන්නේ යා විතර නිසා. විතර නිසා යාගෙන. එහෙනම් අපි ගන්නවා එයාට චූටි කාලේ පේන්නේ ලොකු වුණාම පේන්නේ එයා ඒ ගැන හිතන නිසා. පේනවා කියන කාරණාව තුළ තියෙන පින්වතුනි සංකාර. වෙන කිසිම ධර්මයක් නෙවෙයි. ඒක එහිපස් කරන්නේ. එවනම් මෙන්න මේ ධිට්ඨ සුඛ මුඛ විඤ්ඤාත කියන කාරණාවේ යම් කෙනෙකුට පින්වතුනි මිදෙන්න පුළුවන් නම් ඇත්තටම පින්වතුනි හරියටම ඒ ධිට්ඨ මත්තම් භවිෂ්‍යති කියන්නේ දැක්කා පමණයි කියන්නේ එයා දකිනවා සංඛාරයක් තමයි හඳුනාගත්තේ දැනගත්තේ හඳුනා ගැනීමට දැන ගැනීමට කියනවා පේනවා. හඳුනා ගැනීමට දැන ගැනීමට කියනවා ඇහෙනවා කියලා. හඳුනා ගැනීමට දැන ගැනීමට කියනවා මොකද්ද මේ සංකාරය? මේ දැන ගැනීමට කියනවා රස දැනනවා කියලා. හඳුනා ගැනීමට දැන ගැනීමට කියනවා මේ සංකාරය සුවඳ දැනනවා කියලා. හඳුනා ගැනීමට දැන ගැනීමට කියනවා මේ සංකාරය මට පහස හම්බ වෙනවා කියලා. පින්වතුනි මෙන්න මේ චිත්තයන්ගේ හේතුඵල න්‍යායයි ඔබට අද ඕලාරික වශයෙන් හම්බලා තියෙන්නේ චක්කුම් පටිච්ච රූපේ පටිච්ච විඥාන කියන පරියාව. මේක මායාවයි. මේකෙ මිදෙන්න උත්සාහ දෙන්න මෙන්න මේ. ඔයගලන් චිත්තයිස්ක ස්වභාවය දැක්කොත් අන්න පින්වතුනි එදාට ඔයගලන්ට ඇහෙන් මිදෙනවා කනෙන් මිදෙනවා නාසයෙන් මිදෙනවා. මේ අවබෝධයත් එක්ක ඇහැට පේනවා නොවේ මෙන්න මේ සංඛාරයේ හඳුනාගෙන දැනගෙන තියෙන්නේ. වෙන කිසිම නෙවෙයි කියලා උනට ඉදාට ඕගලන්ට හම් වේ දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති දැක්කොත් දැක්කා බවයි කියලා නුවණිනවා කියනවා. බාහිර විද්‍යාව දකින්න බැ. තේරුණාද? සුතේ සුත මත්තම් විනාතේ විනාත මත්තම් උදේකුත මත්තම් කියන මේ කාරණා හතරමන වර්ධනය. මෙන්න මේ ධර්මතාවට කියනවා සබ්බේ ධම්මා අනාත්තා කියලා. තේරුණාද? මේ ආයතනයේ හේතුඵල ක්‍රියාව සබ්බේ ධම්මා අනාත්තා ක්‍රියාවලිය අපිට ඕනෙ දුක බලන්නත් බෑ අපිට ඕනෙ දෙන්න බල ඉන්නත් බෑ. අපිට දැන් මේක නිහඬ කරලා පස්සේ මේ අවිද්‍යාව භූමිය පින්වතුනි සබ්බේ ධම්මා අනාත්තා යථාපඤ්ඤාය පස්සති මේක යථාභූත ඥානෙ දකින්න. මොකද ආයතන ටික යථාභූත ඥානෙ දකින්නට හම්බෙන්නේ සංඛාරය හඳුනා ගැනීම සහ දැන ගැනීමයි පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණාව. අන්න සබ්බේ ධම්මා අනාත්තා යදාපඤ්ඤාය පස්සති යථාභූත ඥානෙ. ඒ සමග්ගෝ අද නිබ්බිති දුක්ඛේ යන්න දුකක් තියෙනවා ඒ දුකෙන් මිදෙන්න ඒ සමග්ගෝ ඉස්තිය දැනෙන යන මාර්ගය. එනම් පින්වතුනි ඇස කන නාසය දිව ශරීරය මනස කියන තැනට මේ ලෝකෝත්තර මාර්ගයයි තමයි. මේක ඔබේ ප්‍රඥාවට පේන එකක් මිසක විඥානික බෝධිසත්ව ධර්මයක් නෙවෙයි. ආයතනට ඔක්කොම විඥානයි. විඥානයේ නිසා මෙවැනි ධර්මයක් තියෙනවා. ඒක නිසා මෙවැනි අධ්‍යයනය කරන්න මේ ධර්මයේ තමයි ඔබට අපි කෙටියෙන් දීලා තියෙන පේනවා
ඇයනවාද හිතනවා කියලා බාන් දීලා තියෙන්නේ මේක කෙටියේ. ඒ කෙටියේ කියපු එකේ තවත් පැතිකඩකින් අපොඩි විස්තරාත්මක ගවේෂණයකට මාර්ගයකට විදර්ශනාවකට ඒක කරන්නේ කොහොමද? මේ මම කරපු දේශනාව තුළ විදර්ශනාව අන්තර්ගතයි. ඒක මත කර ගැනීම ඔබලට බාර. ඒක නිසා පින්වතුනි ඔය ඇස කන නාසය දිව ශරීරය කියන්නේ ඔය මාර්ගය පස්කේන දින් ගැලවෙන්න බලන්න. තවත් මාර්ගයක ලෝකෙ යන්න යන්න එපා. ඒක ඔබට බාර කරමු. අද දවසේ පින්වතුනි අපිට මේ නිර්මලා නොවන සම්මුති න්‍යායක් වශයෙන් අපිට පුළුවන් මේකෙන් ගැලවෙන්න. ඒ පින්වතුනි විවිධ අපේ විවිධ ස්ථාන වලින් නැට මේකෙන් ගැලවෙන්නේ මම වෙන්නේ නෑ පින්වතුනි. ඒක නිසා මෙන්න මේ අද දවසේ ඉඳේ කාලේ දක්ෂිනාව වාක්‍යන්ට යෙදුණා. ඒ අනුතුව මේ ධම්ම දේශනාවක් අපි මේ සංසාර දුකින් මිදෙන්න නේද? සංසාරය යන පින්වතුනි ආයතන තුනෝයි සංසාරයම අපේ සංඛාර ධර්මයි. මේකෙ මිදෙන්න මාර්ගය කියලා දුන්නා. එතන මෙහාට වැඩ කටයුතු ඔබලට බාරයි. ඒක බලාගෙන යන ප්‍රශ්නයක් අවුලක් අපිට විසඳන්න පුළුවන්. බලන්න නැති කෙනෙකුට එතන මෙහාට කතා කිරීමේ ඇති බල නැති. යායක බලාගෙන යනකොට යාදුත්තරේ හම්බෙයි. සාර්ථක හම්බුනේ වැඩිමවයි මේ ශාසනයේ සෝවාන් කරන අය. සෝවාන් වෙච්ච කෙනා භවනා මොණින් වාසය කරනවා. යාගේ රසයක් විසඳන්නේ මුගලන් මහත්තයා. යාට කිනෝතිනි මාවතිය. එහෙම හම්බෙච්ච කෙනා පෝෂණය කරන්නේ. අන්නේ වගේ පින්වතුනි ඔබ බෞද්ධයෙක් කියන බලන්න බෞද්ධකම කියන්නේ සිවුරක තියෙන එකක් නෙවෙයි. බෞද්ධකම කියන්නේ ඔබගේ බුද්ධිය මත පවතින ධර්මයක්. ඉතින් ඔබට ඒකට ආරාධනා කරනවා ඒ නිසා අපේ මේ නෝන මහත්මයාගේ අභිප්‍රාය නම් ඒ නෝන මහත්මයාගේ මිය පරලෝකීය ඒ නාථ වර්ගයාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න ඕගලන්ගේ තව කවුරු හරි ඉන්නවා නම් ඒ කියන්නේ මිය පරලෝකීය නැති අය ඉන්නවා නම් මෙතෙන් තාපු නැති අය පවුලේ කට්ටිය නේද? ඒ අය මිය පරලෝකීය කියලා මට වෙලා කියන්නේ බලන්නේ නැහැ නේද? ඉතින් ඒක නිසා මෙතෙන්ට නාපු ඔබගේ පවුලේ ඔක්කොම මිය පරලෝකීය මේ බණ ඇහෙන්නේ නැහැ ඒ කාටවත්. තේරුණා? ඒගොල්ලෝ පරියන්ක ප්‍රදේශවල ඉන්නේ. බුදු කෙනෙක් ඉන්න ප්‍රදේශෙක නෙමෙයි. ධර්මය ඇහෙන ප්‍රදේශයක ඒගොල්ලෝ නැහැ. ඉතින් අන්න ඒක නිසා ඒව ඇවිල්ලා සරු සම්පත්තිය දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබලා නැහැ. ඉතින් අන්න ඒක නිසා පින්වතුනි මේ වර්තමානයේ මෙතෙන්ට එකතු වෙච්ච මේ හැම කෙනෙක්ම ඒ දුර්ලභ කාරණා පහ ජයගත් අය. ඒ ජය අරගෙන මේ වෙලාවේ තුන් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්ට සිදු වුණා. මේ දේශනාවේ ගොඩාක් විස්තරයට පටිසම්පාදේ විනය අභිනය මේ හැමදේම අන්තර්ගත ඔක්කොම කියලා දුන්නොත් අර නිකන් මේ කිලෝදහන කෙරුවාගේ තමයි මොකද හොද්දක් හදුවාගේ කට්ටිය කියලා. මුකුත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා ඕගලන්ට මෙනෙහි කරන්න යම මට තේරෙන විදිහට මම කියලා දුන්නා යම් පාරයයක් අවිද්‍යාව විද්‍යාව. ඉතින් ඒක නිසා මේ හැමෝටම ඕගලන් විතරයිද මේ සෑම කෙනෙකුටම ඕගලන් අත්දැකීම් කරගත්තා මේ උතුම් පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය සෑම දෙයක්ම ඒ සියලු මේ පරිලෝකීය ඥාතින්ට පරිපීඩිත ඥාතින්ට මේ හැමෝටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර සංසාර දුකින් මිදෙන්න හේතු වාසනා වේවා. මේ ධර්මය අහන මියපරලෝකීයට මේ පරිලෝකීය ලෝකයට පරිපීඩිත යෝන්දෝල් විනායට මේ හැමෝටම අනාගතේ හරි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කර ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙන දැනකට පැමිණලා මේ ධර්මය අවබෝධ කර මේ නිවන සැලසෙන්න හේතු වාසනාවක් වේවා කියලා අදිෂ්ඨානය කරනවා. ඒ වගේම පිටුතුනි මේ ලෝකේ වැඩ වාසය කරන සියලු දෙවියන්ටද මේ කෙනෙක් ඉන්නවා මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ සියලු දෙවියන්ටද මේ අවකාශය ලැබේවා. දෙවියෝද මේ ජීවිතේ මේ වෙලාවෙම උතුම් නිවන සැලසේවා. මෙතන ඉතුරු කට්ටිය වගේම උතුම් සෝවාන් සකදාගාමි අනාගාමි කියන ප්‍රාර්ථනා එක්තරා ඵලයකට පැමිණි නිවිසන්සෙන් මේ පොඩි ධර්ම දේශනාව ඔයයන්ට දෙවියන්ට උපනිශ්‍රේ වේවා කියලා සාකච්ඡා කරනවා. ඒ වගේම
ඔයන්ට සීල යහපත අභිවෘද්ධිය සසාන්ති උදාවේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔබ තුළ පවතින සත්‍ය ධර්මයේ එහි පස්කව ඔබට වැටහිලා අවිද්‍යාව විද්‍යාව වැටහිලා මේ මොහොතේම මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරපු මේ සිංහලයන්ට මාර්ගඵල හතරෙන් එක්තරා ඵලයක පැමිණි නිවිසෙන්නට බෞද්ධයෙක් වෙන්නට හැකියාව ලැබේවා කියලා නම් කරලා සාදුනාද. හොඳයි සිංහලයන්ට තේරුම් ගන්න